Terwan Sarnai, Miss. Terwan Saranai. Tapi දැන් පුරුදු පරිදි සිල් සමාදන් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සමාදන් වූ ශීලය ශීල විසුද්ධිය පිණිසද උතුම් නිවන් සුව පිණිසද හේතු වේවා. සාදු 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 සාදු. දෙනාටම තෙරුවන් සරණයි. දැන් අපි අපේ පාඩමේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, ගෞරවනීය පේලිකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි හැම දෙනාම දැන් පාඩමට සූදානම් වෙමු. අපි කලින් දවසේ ප්‍රථම ධානය පඨවි කසිනය අනුව ප්‍රථම ධානය ලබා ගන්නා තැන දක්වා සාකච්ඡා කරා නේද? එතකොට ප්‍රථම ධානය දක්වාම අපි සාකච්ඡා කරා. දැන් තේරෙනවනේ ප්‍රථම ධානය කියනකොට අපි එදා සාකච්ඡා කර විදිහට විවිච්ඡේව අකුසලේහි විවිච්ඡේ කාමේහි විවිච්ඡ අකුසලේහි විවිච්ඡේ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛ උපසම්පජ්ජ විහෙරති කියන ස්ථානය ගැන අපි සාකච්ඡා කරා. දැන් මෙතන ප්‍රථම ධානය ලබාගෙන තියෙන්නේ මේ යෝගාවචරයා. අපි මේ සාකච්ඡා කරපු ටික දක්වා පඨවි කසිනය අනුව. ඇහෙනව නේද? ඇහෙනවා මැඩම්, ඇහෙනවා. එතකොට මේ දැන් මෙතන කසින කියන එකේ මේ තේරුම ඇත්තටම සියල්ලම කියන එක. පඨවි කියන්නේ දැන් අපි පඨවිය තමයි නිමිත්තට ගත්තේ. අපි සාකච්ඡා කරා කසින මණ්ඩලය හදාගෙන දැන් මේ උපචාර ඒ උග්ඝහ නිමිත්ත දක්වා උග්ඝහ නිමිත්තෙන් පස්සේ තමයි ප්‍රතිභාග නිමිත්ත, ඊට පස්සේ තමයි ඥාන සම්පත් ලබා ගන්නට හැකිවන්නේ. දැන් එතකොට මේ ප්‍රථම ධානය දැන් ප්‍රථම ධානය ලැබුවට පස්සේ එයාගේ ප්‍රථම ධානය ගැන තහවුරු වෙන්න ඕන. ප්‍රථම ධානය සම්බන්ධව තහවුරු වෙන්න ඕන. දැන් ප්‍රථම ධානය තහවුරු කරගන්න ඕන. තහවුරු කරගත්තේ නැතුව ද්විතිය ධානය වඩන්නට උත්සාහ කරාට පළක් වෙන්නේ නැහැ. දැන් කොහොමද මේ තහවුරු කරගන්නේ? තහවුරු කරගන්නේ මේක පංචවිධ වශී වලින් තහවුරු කරගන්න ඕන. ඒ කියන්නේ වශී කරගන්න ඕන. ධානය වශී භාවයට පත් කරගන්න ඕන. ඒක ආකාර පහක් මේ පොතේ සඳහන් වෙනවා. මේ ආකාර පහක් තියෙනවා. එකට කියනවා පංචවිධ වශී කියලා.
දැන් පංචවිධ වශී කිව්වොත් මේ ඉගෙන ගන්න කරුණු තමයි අපට අවශ්‍ය වෙන්නේ. පංචවිධ වශී කියන්නේ දැන් ඉස්සෙල්ලාම ලබාගත්තු ධානය අර මං කියවනේ ඉස්සෙල්ලා ඒක අර සක්විති ගර්භයක් වගේ එයා ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් වශී කියන්නේ මේ ධානාංගය ආවර්ජනය කරන්න. පළමුව ධානයේ පළමුවන වශී තමයි ආවර්ජන. පළමුවන වශී ආවර්ජන, දෙවෙනි එක සමාපජ්ජන, තුන්වෙනි එක අදිඨාන, හතර වුට්ඨාන, පහ පච්ච වෙක්ඛන. මෙන්න මේ කරුණු අනුව වශී භාවයට පත් කරගන්න. වශී කියන්නේ තහවුරු කරගන්න ඕන. එතකොට කැමැති තැනක කැමැති ඒ ඥානාංගයත් ඕනතරම් Tamanට කැමැති තාක් වෙලාවක් ආවර්ජනය කිරීමේ හැකියාව ඒක Tamanට කරන්න පුළුවන්කම සමර්ථ බව තමයි ආවර්ජන කියන්නේ. ඒ කියන්නේ දැන් ප්‍රථම ඥානෙ ලැබුවට පස්සේ එයා වශී භාවයටපත් වෙන්න ඕන ආවර්ජන කියන අංශයෙන්. ආවර්ජන කියන්නේ ඕනම වෙලාවකට එයාට ඥානය ආවර්ජන කරන්න හැකියාව තියෙනවා. මේ ඥාණයෙන් එයා ඥානයටපත් වෙන්නට ඒක ආවර්ජනය කරන්නට හැකියාව තියෙනවා. ඒක කීප සැරයක් කරලා එයා තහවුරු භාවයටපත් කරගන්න ඕනේ. එතකොට ආවර්ජන කියන අංශයෙන් වශී භාවයටපත් වෙනවා. එතකොට එයා සතුටුයි, එයා දන්නවා, යෝගාවචරය දන්නවා ආවර්ජන කියන ආකාරයෙන් තමයි මේ භාවනාවේ වශී භාවයේ තියෙන බව. ඊළඟට මේ දෙවෙනි එක තමයි සමාපජ්ජන. සමාපජ්ජන කියන්නේ ඕනම වෙලාවක ඒ කැමැති තැනකදී තමන්ට ඒ සම ධානාංගයකට සමවැදිලා ඉන්න පුළුවන් හැකියාව. ඒක ඇති කරගන්නවා. සමවැදිලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ සමාපත්තියට සමවැදිලා ඉන්න පුළුවන්කම. යාට වෙන අයට වගේ ආධුනිකයෙකුට වගේ අර විතක්ක ਵਿਚාර ඒව කර විතක්කය කර එහෙම ඉන්න ඕන නැහැ. එයාට පුළුවන් ධානයකට ප්‍රථම ධානය ලැබූ යෝගාවචරයන් වහන්සේට ඊළඟට යා හැකියාව ලබා ගන්නවා කැමැති තාක් වෙලාවක්. කැමැති එක යම් ධානාංගයක් කැමැති තැනකදී වඩන්නට පුළුවන්කම. දැන් කොච්චර සුවයක්ද. දැන් තමන්ට නිහඬ ස්ථානයකට ගිහිල්ලා ඒ ධානාංගයකට සමවැදලා ඉන්න පුළුවන්. සමාපත්තිය දැන් තියෙන සමාධිය ආද. එයාට සමවැදලා ඉන්න පුළුවන්. අනේ ඒක කීප සැරයක්ම කරලා ඒ වශී භාවයට පත් කරගන්නවා. එයා දන්නව තහවුරුයි දැන්. මට ඕනම වෙලාවක මේ ධානායකට සම්මෙදලා ඉන්න පුළුවන්. දැන් ඒක ලොකු වාසනාවක්. ඕනම තැනකදී තමුන් හුදකලාව නිහඬ වෙලා ඒ ධානාංගයකට සම්මෙදලා ඉන්න පුළුවන්. ඒක තමයි සමාපජ්ජන කියන්නේ. තුන්වෙනි එක අදිෂ්ඨාන. එයාට මහත්මයනි කිව්වද මොනවද? ඔව් මේ ලැසි නොවන කියන එකේ තේරුම එයාට සම්මැලි නෑ. එයාට සම්මැලි නෑ. ඒකට පසුබට වෙන්නේ නෑ කියන්නේ. පැහැදිලි තේරුවන් සරණයි. එතකොට ඒකයි ඒ කියන්නේ යාට පසුබට වෙන්නේ නෑ, පසුබෑමක් නෑ, කම්මැලියක් නෑ, අරතියක් නෑ. යාට ඕනම තැනක සමාපත්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට තුන්වෙනි එක අදිෂ්ඨාන. අදිෂ්ඨාන කියන්නේ යාට කැමැති තැනක කැමැති යම් ධානයන්ග කැමැති තාක්කල් දැන් අදිෂ්ඨාන කරනවා මම පැය දෙකක් ඉන්නවා කියලා. එහෙම නැත්නම් පැයක්. අන්න එහෙම කැමැති තාක්කල් කැමැති අදිෂ්ඨාන කරලා ඉන්න පුළුවන්කම. ඒක තමයි තුන්වෙනි එක. තුන්වෙනි වශී භාවය අදිඨාන. ඊළඟට තියෙන්නේ වුට්ඨාන. වුට්ඨාන කියන්නේ කැමැති තාක්කල් ධානාංගයට සමවැදලා ඉඳලා එයාට ධානයෙන් නැගී සිටින්න පුළුවන්කම වුට්ඨාන. ඕනම වෙලාවකට මේ නැගී සිටීමේ පුළුවන්කම හැකියාව. ඒකට පසුබට වෙන්නේ නැහැ. දැන් ධානාංගයට හිතුනොත් ධානාංගය දැන් මිදෙන්න ඕන කියලා යම් කිසි අවශ්‍යතාවයක් නිසා හෝ අවශ්‍යතාවයක් ඉතින් ඥානයේදී සම්මුදනම එහෙම එකක් නැහැ. නමුත් යා හිතලා අදිෂ්ඨාන කරගෙන හිටි ධාන සමාපත්තිය ඕනම වෙලාවක නැගී සිටින්න පුළුවන්කම. වුට්ඨාන කියන්නේ දැන් අපි දැන් ගන්න ඕනේ අපි පස්සට ඉගෙන ගන්නවා ඔය නිරෝධ සමාපත්තිය සමවැදුනම දවස් 7ක්ම ඉන්න ඕන. ඊට මෙහා නැගී සිටින්න පුළුවන් කමක් නැහැ. ඒක ස්වභාවය. නිරෝධ සමාපත්තිය එක තව වාගේ හෙලට ගියාම මේ
කරන මේ සමාධියක්. දැන් ඒ වෙලාවේ නැගිටින උන්වහන්සේලා ඒක අපි පස්සේ ඉගෙන ගන්නවා. ඒ 7 දවසේ ඉන්න පුළුවන් විදිහට සූදානම් වෙලා තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. දැන් මෙතන ඕනම වෙලාවක යෝගාවචරණ වහන්සේට අවශ්‍යකමට නැගී සිටින්න පුළුවන්කම, ධානයෙන් මිදෙන්නට පුළුවන්කම ඒකත් පුරුදු කරනවා. ඒක කීප වාරයක්, එක සැරයක් දෙසරයක් නෙවෙයි කීප වාරයක් එහෙම විදිහට කරලා පුරුදු වෙනවා. දැන් යා තහවුරු වෙයි මට මේකත් කරන්න පුළුවන්. මේ වශී භාවයත් මට දැන් පුළුවන් කියලා තහවුරු නැතනට එන්න ඕන. ඊළඟට තියෙන්නේ පච්චවෙක්ඛන. පච්චවෙක්ඛන කියන්නේ තමා ඒ ලැබූ ඥානය ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්නට සමත් බව. යාට ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ ඒ ගැන හිතලා මම දැන් කොච්චර වෙලා හිටියාද, මට දැන් කොච්චර ඉන්න පුළුවන්ද, මගේ හැකියාව කුමක්ද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන බව. තමන්ගේ කෙලෙස් දැන් මොන විදිහට තුනී වෙලා තියෙනවද? මේ ලෞකිකයි ධානවල කෙලෙස් තුනී වීම ලෞකික තත්වයක්. ඉතින් ඒ විදිහට ඉන්න පුළුවන්ද කියන එක ගැන ප්‍රත්‍යවේක්ෂා කරනවා. දැන් මේ විදිහට පංචවිධ වසී භාවයට යපත් වෙන්න ඕන. දැන් ඒ තේරෙනවා නේද? මේ ප්‍රථම ධානය ලැබුවට පස්සේ වශී භාවයටපත් වෙන්න ඕනේ. එහෙම වශී භාවයටපත්ල කීප සැරයක් මේ භාවනා කරමින් සමතයට පැමිණෙමින් ඒව තහවුරු කරගන්න ඕනේ. මේ පස් ආකාරයෙන් වශී භාවය තහවුරු කරගන්න ඕන. ඒකට තමයි කියන්නේ පංචවිධ වශී කියලා. මේක ප්‍රශ්නකට එන්න පුළුවන්. අමාරු නෑ මේක මතක තියාගන්න. බොහොම කෙටි දෙයක් ලියන්න තියෙන්නේ. ඒක නිසා මේ පංචවිධ වශී මැඩම් පළවෙනි එකයි දෙවෙනි එකයි කියන්නේ මැඩම්. පළවෙනි එක ආවර්ජනා කිරීම. ඒ කියන්නේ Taman ලැබපු ඥානය සම්බන්ධව කැමති ඥානාංගයක් ඕනම තැනකදී මේ ඒ ආවර්ජන කරන්න හැකියාව තියෙනවා. දැන් අපි දන්නවනේ අපි උගාක් තැන් වලට ගියම නිහඬව අපිට ඉන්න වෙන වෙලාවල් තියෙනවා. ගත කරන්න වෙලාවල් තියෙනවා. යම්කිසි කාර්යයකට ගියාම අපිට ඒ කාර්යය කෙරෙනකන් ඉන්න වෙලාවල් තියෙනෝනේ. එතකොට මම කියන්නේ මේ ධානය ලැබුවොත් නැත්තාට යෝගාවචරයාට පුළුවන් අන්න අර වෙලාවත් මේ ධානය සුවයෙන් ප්‍රථම ධානය අනුව ගත කරන්න පුළුවන්කම ඒවයින් තියෙන්නේ. ඉතින් වශී භාවය ලබා ගන්නට ඕන. නැත්නම් දෙවෙනි ධානයට යන්නට එයාට මේ ගියාට සමහරට ගොඩාක් වෙලා ගත වෙන්න පුළුවන්. කොහොමත් වෙලාව ගත වෙනවා. ඒක සාර්ථක නොවි යන්නටත් පුළුවන්. මේ වශී භාවයටපත් වුණාට පස්සේ ප්‍රථම ධානයේ තහවුරුයි. ඒකයි. ඒතර ඒ පළවෙනි එක කියන්නේ ආවර්ජනය කිරීමේ හැකියාව. ආවර්ජන කියන්නේ මෙනෙහි කරනවා. අපි දැන් බුදුගුණ ආවර්ජනය කරනවා කියන්නේ ඒ වගේ මෙනෙහි කරමින් තමන්ගේ ධානා ගැන මෙනෙහි කරමින් ඉන්න පුළුවන්කම සමර්ථ බව. එතකොට සමාපජ්ජන කියන්නේ කැමැති තාක්කල් සමවැදිලා ඉන්න පුළුවන්කම. ඒක පුරුදු කරනවා, පුහුණු කරනවා. මෙන්න මේක තමයි මේ වශී භාවයටපත් වෙනවයි කියන්නේ. පැහැදිලි නේ? පැහැදිලි මැඩම්. එතකොට මේ විදියට වශී භාවයටපත් වෙන්නට ඕන. උදාහරණ පොතේ දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවා පළවෙනි එකට උදාහරණ දීලා තියෙනවා. ආවර්ජන වශී ධානාංග නිරතව සිත මෙහෙවන්ට සමර්ථ වෙලා දැන් ඒ චිත්ත වීතිය සකස් වෙන විදිහට මේ කිව්වම තේරෙනවා. මේ දැන් බුදුරජාණන් වහන්සේට යමා මහ පෙළහර දක්වන කාලයේහි මේ ආවර්ජන වශීය මේ අනුව තමයි උන්වහන්සේ පෙළහර පාන්නේ කියන එක කියලා පොතේ සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ සියුම් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ගැන ඒ සාකච්ඡා කරේ. සාමාන්‍ය ධානයේ වැඩි කෙනාට ප්‍රථම ධානය ලැබූ කෙනාට මේ විදිහට ආවර්ජන වශී භාවයටපත් වුණාට පස්සේ ඕනම වෙලාවක ඒ ආවර්ජනය කරමින් ඉන්නට පුළුවන් ශක්තිය උන්වහන්සේට ලැබෙනවා. ඊට ශීඝ්‍රව සමාධියට සමවදින්න පුළුවන්කම තමයි සමාපජ්ජන. කියන්නේ සමාපත්තියට සමවදින්න පුළුවන් මේ කැමැති තාක්කල් ඒක ඉක්මනටම පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙකුට එහෙම බෑ. ප්‍රථම ධ්‍යාන ලැබුව කෙනාට තමයි පුළුවන් වෙන්නේ. ඒක සමාපජ්ජන. තෙරුවන් සරණයි මිස්. ඔව් තෙරුවන් සරණයි. මෙතන මේ තියෙනවා මිස් අර පළවෙනි ඡේදයේ
වරහන් ඇතුලේ බොදුනට එක භවාංගයකින් අතුරු නොවන බැවිනි. තික්ඉන්ද්‍රියයන්ට ජවන් 4ය නාතින්ද්‍රිය කියන ද්‍රියනට ජවන් 5. මොකක්ද විස්තර චිත්ත වීතය ගැන කියන්නේ දැන් හැමතිස්සෙම තික්කපඤ්ඤ කියන්නේ මේ දැඩි නුවණක් තියෙන කෙනා. ලොකු මේ ඉතිනෝනේ විශේෂ සමර්ථකම නුවණ. එයා තමයි තික්කපඤ්ඤ කියන්නේ. මන්දපඤ්ඤ කියන්නේ මේ නුවණ යාගේ අයිට වඩා අඩුයි. නමුත් මේ නුවණ අඩුකම වැඩිකමක් නැතුවත් ධානය ලබන්න පුළුවන්. නුමතර යාගේ ශීඝ්‍රභාවය තික්කපඤ්ඤ මන්දපඤ්ඤ මේ ගැන විස්තර. තික්ක කියන්නේ ඇත්තටම දැන් තියුණු නුවණ. දැන් බලන්න සරියුත් මහ රහතන් වහන්සේ තික්කපඤ්ඤ ඒ කියන්නේ විතාමත් මේ ඉක්මනින් උන්වහන්සේට ඒ සමවැදීමේට හැකියාව තියෙනවා. දැන් මුගලන් මහ රහතන් වහන්සේට ඒත් උන්වහන්සේ නිර්දි ප්‍රාතිහාර්ය ඉස්දිමාත් භික්ෂුන් වහන්සේලා අතර නගතන් ලැබුවේ. එතකොට ඒ සමර්ථ බව තික්කපඤ්ඤ මන්දපඤ්ඤ පැහැදිලිද මේ? يعني දැන් අපි දන්නවනේ දැන් අර මේ ධාන 5 ආකාර 4 ආකාර කියලා ධාන තියෙනවනේ. ඒ 4 ආකාර ධානීය වැඩෙන්නේ තික්කපඤ්ඤ. මන්දපඤ්ඤ තමයි පංච ධානයේ දක්වාම යන්නේ. දැන් තික්කපඤ්ඤ විතක්ක ਵਿਚාර එක සැරේටම ප්‍රහීන වෙනවා. ප්‍රහීන වෙලා ဒုတိ ය ධානයටපත් වෙනවා. මන්දපඤ්ඤ විතක්ක ඉස්සල නැති වෙනවා. ඒකට විතක්ක නැති වෙලා ဒုတိ ය ධානයටපත් වෙනවා. ဒုတိ ය තතිය චතුර්ථ පංචම විදියටම යනවා. ධාන 5. හැබැයි ඒ අර 4 ආකාරයේ ධානයත් 5 ආකාර ධානයේ ඒ 4 වෙනි එකයි 5 වෙනි එකයි සමයි. අන්තිමට උත්තරේ එකයි. නමුත් අර ප්‍රඥාවේ තික්ක බව මන්ද බව තියෙනවා. පැහැදිලි? ඔව් මිස් තෙරුවන් සරණයි පැහැදිලි. ඒක දිනක පස්සෙත් විස්තර වෙනවා. තික්කපඤ්ඤ මන්දපඤ්ඤ ආකාරයේ පස්සෙත් විස්තර වෙනවා. තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි මිස්. මිස් එතන සමාවෙන්න මිස් එතන දැන් තික්කපඤ්ඤයට මිස් පරිකර්මය අවශ්‍ය වෙන්නේ නෑ. පරිකර්මය අවශ්‍ය වෙන්නේ නැතුව උපචාරයට එනවා. පරිකර්මය ඒක ඉක්මනට නිමා කරනවා. අවශ්‍ය වෙනවා. එහෙමයි මිස්. ඔයා වේගවත්. ඒක තමයි කියන්නේ. ඉස්සෙල්ලා සාකච්ඡා කරා නේද? ඒක තැනකදී සාකච්ඡා කරවා මට මතකයි. කොහොම හරි ඒක තමයි තික්කපඤ්ඤ මන්දපඤ්ඤ භාවය එහෙම තමයි තේරුම් ගන්න ඕනේ. වෙනසක් නැහැ. ධානය ලැබුවට පස්සේ උන්වහන්සේගේ වෙනසක් නැහැ. නිමුතර ධානය ලබා ගන්නත් එක් තත්වය තමයි එතනින් පෙන්වන්නේ. මහත්මිය එතන මේ සමා වෙන්න මැඩම් අවසරයි. ඔව් තිරුන්සන්නයි. මැඩම් මේ අර ශීඝ්‍ර ධානය කියද්දී අර යමා මහ පෙළහර එතනදී දාන්න ඇත්තේ මේ ඊතා වේගවත් බුදුරජාණන් වහන්සේ ආපෝ කසිනේටයි තේජෝ කසිනේටයි පේන නිසා වෙන්න ඇතිනේ. කාටවත් පාන්න පුළුවන් පෙළහරක් නෙවෙයි යමා මහ පෙළවර. උන්වහන්සේ තමයි ඊටමත් ශීඝ්‍රයෙන් මේ කසින දෙකටම එකවර කිව්වට ඒක ශීඝ්‍රයෙන් දෙක මාරුවෙන් මාරුවට පෙළහර පාන්නට පුළුවන්කම සමවදින්න පුළුවන්කම. ඒක බුදුරජාන් වහන්සේට තියෙන විශේෂ ශක්තියක්. යමක මහා ප්‍රාතිහාර්ය ඥානයේ තියෙන බුදුරජාණන් වහන්සේට පමණමයි මේ ඒකයි කියන්නේ මේ භවාංග සිත් දෙකකින් අතුරු ඇති 4 ජවන් සිතදී එමයි කියන්නේ. මේක බුදුරජාණන් වහන්සේට යමා මහ පෙළහර දක්වනකොට ලැබෙනවා කියන එකයි කියන්නේ. ඒක වෙන කෙනෙකුට ලැබෙන්නේ නැහැ. දැන් ආවර්ජන වශයෙන් කාටත් පුළුවන් බුදුරජාණන් වහන්සේ ඉතාමත් ශීඝ්‍රව ඒක සිදු කරන්නට උන්වහන්සේට තියෙන හැකියාව තමයි එතන කියන්නේ. යමා මහ පෙළහර අනිත් කෙනෙකුට පාන්නට බෑ. ඒ තරම් වේගවත් දන්නවනේ දැන් තේජෝ කසින ආපෝ කසින බුදුරජාණන් වහන්සේට තමයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. වෙන අයට ඒ දිය දහර ගිනි දහර එහෙම නික්මීම දැසරකට එක සැරේට දැන් බුදුරජාණන් වහන්සේට එකවරටම
ඒ ප්‍රාතිහාර්ය උපාන්නට පුළුවන්කම ඒක කවුරුත් දන්නවා. වෙන කාටවත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. වෙන කෙනෙක් ප්‍රාතිහාර්ය පෑවොත් දෙසරකට ඒක සිදු වෙන්නේ. මේ යමා මහ පෙළහර පාන්නට බෑ. නමුත් එහෙම ඉර්ධියක් පානව නම් දෙසරකට තමයි සිදු වෙන්නේ. බුදුරජාණන් වහන්සේට එකවරම පුළුවන් ඒ කසින දෙකට සමවැදිලා ඒ ප්‍රාතිහාර්ය පාන්නට. ඊළඟ සමාපජ්ජන කියන්නේ මේ සමාධියට ඊටම ශීඝ්‍රව සමවදිනට පුළුවන්කම. කැමැති තැනක කැමැති ධානාකට කැමැති තාක්කල් සමවදිනට පුළුවන්කම තමයි සමාපජ්ජන කියන්නේ. ඉතින් මේ ධාන ලැබූ අයට මේ ශක්තිය මේ වාසනාව උපදවාගෙන තමුන්ගේ කාලය නාස්ති කරන්නේ නැතුව මෙහිම මේ කෙලස් මොනවත් සිතට එන්න දෙන්නේ නැතිව මෙහිම වශී භාවයටපත් කරන් සමවැදෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. අනිත් අය දන්නේ නැහැ. අනිත් අයට තේරෙන්නේ නැහැ මෙයා මේ ධානයකට සමවැදෙලා ඉන්නේ කියන එක. නමුත් Tamanට පුළුවන් ඒ විදිහට කාලය ගෙවන්නට. එහෙම තමයි කෙලස් නැති කරගන්න කටයුතු කරන්නේ මේ ධාන ලබාගත් අය. දැන් පැහැදිලි නේකනේ. එතකොට පැහැදිලි මඩ. දැන් ඊළඟට දෙවෙනි මේ පංච වසී භාවයට පත් වුණාට පස්සේ පංච වශී භාවය ඇති කරගත්තට පස්සේ තමයි ප්‍රථම ධානයේ නැගී සිට දෙවෙනි ධානයට උන්වහන්සේ කටයුතු කරන්නේ. පැහැදිලිනේ? අරක තහවුරු වෙන්න ඕන. තහවුරු වෙලා තමයි දැන් ළමයෙක් පාඩම් කරනවා නම් පළවෙනි විෂයක් තියෙනවා නම් ඒක හොඳට පාඩම් කළා තහවුරු වෙලා තමයි දෙවෙනි පැත්තට යන්නේ. නැත්තම් වෙන්නේ දෙවෙනි මේ විෂය කරන්න ගියාම එකම විෂයක කොටස් වශයෙන් එකම දියුණු වෙවි යන එකක් නා ඒ දෙවෙනි එකේදී අඩුපාඩු වෙනවා. අරක හරියට කරගත්තේ නැත්තම්. අන්න ඒ වගේ මේ දෙයක් තමයි උදාහරණයකට දෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා පංචවිධ වශී භාවයෙන් ප්‍රථම ධානයේ වශී කරගෙන තමයි ඒයින් නැගී සිට තමයි දෙවෙනි ධානයට පරිකර්ම කරන්නේ. ඥාන යෝගියා. ඒකයි මේ කියන්නේ. ඊළඟට යාට ප්‍රථම ධානයේ තියෙන අඩුපාඩු දන්නවනේ. ඉතින් ඒක ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාර දෙක විතක්ක ਵਿਚාර ඒ ඥානාංග කොම තිනවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාදී වශයෙන්. එතකොට ඒක තහවුරු වුණාට පස්සේ තමයි දෙවෙනි ධානයට උත්සාහ කරන්නේ. මේ ප්‍රථම ධානයට වඩා දෙවෙනි ධානය හොඳයි කියලා. ඒ විදිහට ධානය වඩනවා. මේ හිතනවා ඉතින් විතක්ක ਵਿਚාර දෙක දුර්වලයි. ඒක නිසා මේක නැති ဒုတိ ය ධානයට ලබා ගන්න ඕන කියලා තමයි දෙවෙනි ධානය වඩන්න උත්සාහ කරන්නේ. හැමසේම පළවෙනි ධානයෙන් නැගී සිටලා ඒකේ දුර්වලකම් බලලා ඒ දුර්වලකම් නැති දෙවෙනි ධානයට යනවා කියලා තමයි උන්වහන්සේ උත්සාහය වඩන්නේ. එහෙම භාවනාව ආරම්භ කරනවා. ඊට පස්සේ උන්වහන්සේට තේරෙනවා මේ දැන් පළවෙනි ධානයට වඩා දෙවෙනි ධානය හුඟක් ශාන්තයි. එන්න එහෙම වැඩි වෙන්නේ. ශාන්ත බව, සුව බව ධානය ඉහළට යන්න තමයි තේරෙන්නේ. ඊට පස්සේ නැවත මෙනෙහි කරන්නම පඨවි කසිනමෙන්. පඨවි දැන් උන්වහන්සේට පඨවි වල උග්ඝහ නිමිත්ත ලැබිලා, පටිභාග නිමිත්තත් ලැබිලා තමයි උන්වහන්සේ මේ ධානයටපත් උනේ. එතකොට දැන් ඒව මතකල් මේ ඒව සිහි කරමින් මේ පඨවි කියන එකමයි මෙනෙහි කරන්නේ. උන්වහන්සේ උග්ඝහ නිමිත්ත තියෙනවා. උග්ඝහ නිමිත්ත වැඩි වුණා. ඒක මුගාක් භාවනා කළ දිනුනෙට තමයි පටිභාග නිමිත්ත. ඒ කියන්නේ නිමිත්ත වඩා මේ ප්‍රභාස්වරව උන්වහන්සේට දැනෙනවා. එතකොට එහෙම මෙනෙහි කරනකොට තමයි අර මේ දෙවෙනි ධානය ලබන්න පුළුවන් වෙන්නේ. ආකාරයේ පොතේ සඳහන් වෙනවා. එසේ මෙනෙහි කරන්න උට මේ දැන් ද්විතීය ධානය ලැබෙන්නේ ඇයි භවාංග උපච්ඡේදව. භවාංග අර කැඩිලා උපච්ඡේද කියන්නේ භවාංග සිතනේ තියෙන ධානයේ එතන කැඩිලා ඒ පඨවි කසිනේම අරමුණු කළා වන මනෝද්වාරා වජ්ජණය උපදිනවා. චිත්ත වීතියට ඔළුව යන්න ඕන මේ වෙලාවේ. මනෝද්වාරා වජ්ජණය. ඊට පස්සේ ජවන් 4ක් හෝ 5ක් අර පෙර පරිදිමයි. ජවන් 4ක් හෝ 5ක් යනවා.
ඊට පස්සේ ඒ ජවන් අවසානයේ එන්නේ රූපාවචර මේ ဒုတိ ය ධානය. රූපාවචර මේ කියලා තමයි රූපාවචර නෙමේ ධාන. ඒ ප්‍රථම ဒုတိ ය තතිය චතුර්ථ ඒ ධාන රූපාවචර ධාන. එතකොට දෙවෙනි ධානය ලැබෙනවා. ဒုတိ ය ධානය උන්වහන්සේට ලැබෙනවා. එතකොට මේ රූපාවචර ධාන වල ඊට ඉස්සර ලැබූ ඒවා කාමාවචර කියලා කියන්නේ. ඒතකොට රූපාවචර ဒုတိ ය ධානය ලැබෙනවා. ඔය විදිහට සිත ඊටමත් ප්‍රසන්න බවටපත් වෙලා සිතේ ඒකෝදිභාවය කියන්නේ මොකද්ද? ඒ සිත සම්පූර්ණයෙන්ම එකඟ බව මේ එකක් විදියට විතක්ක ਵਿਚාර නැති ඊටමත් ප්‍රසාදනීය බවටපත් වෙලා මේ ධානය ලැබෙනවා. ඒකෝදිභාවය කියන්නේ සිතේ සමාධියම තමයි මෙතන. සිතේ සමාධිමත් බව ලැබෙනවා. එතකොට යාට තියෙන්නේ මොනවාගේ ධානාංගද? විතක්ක ਵਿਚාර නැති ඒ සමාධියෙන් හටගත්තු ප්‍රීතිය හා සුඛය තියෙන ဒုတိ ය ධානයට තමයි පැමිණෙන්නේ. විවේකජං පීති සුඛං. ඒ විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධානයටපත් වෙනවා. ඊට පස්සේ ඒ අංග දෙකෙන් නැති විතක්ක ਵਿਚාර නැති පීති සුඛ ඒකග්ගතා කියන අංග තුන. අතර ධානාංග තුනයි තියෙන්නේ. පීති සුඛ ඒකග්ගතා. එතන මේ වෙලාවට බොහෝම පස්සද්ධි බවට පත් වෙලා තියෙනවා. කය සිත අර පළවෙනි එක වගේ නෙවෙයි, ඊට වඩා ඊටමත් මේ පස්සද්ධි කියන්නේ මෙතන සංසිඳුණු බවක් මේ යෝගාවචරයන් වහන්සේට දැනෙනවා. ඒතර අංග තුනයි තියෙන ဒုတိ ය ධානයේ පීති සුඛ ඒකග්ගතා. එතකොට ඒකට කියන්නේ මොකද්ද? පඨවි කසින ဒုတိ ය ධානය කියලා. පඨවි කසිනේ අරමුණ උනේ. එතකොට පඨවි කසින ဒုတိ ය ධානය. එතකොට කියනවා ඒකට කියන්නේ පාළිය සඳහන් වෙන්නේ ඒ වාක්‍යය විතක්ක ਵਿਚාරාණං උපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං. අර මේ අතර මේ වාක්‍යයක් පාඩම් කරගත්තම සම්පූර්ණයෙන්ම මේකට උත්තරේ තේරුම අනුව ලියා ගන්න පුළුවන්. වෙන මොකුත් විස්තර ඕනේ නැහැ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාරණං උපසමා කියන්නේ එදක නැහැ. ඒක ඉවත් වෙලා. ඒ නිසා නැති වුණු අජ්ජත්තං සම්පසාදනං. ඒ කියන්නේ උන්වහන්සේගේ ආධ්‍යාත්මික අභ්‍යන්තරය ඊටමත් ප්‍රසාදනීය බවටපත් වෙලා චේතසෝ ඒකෝදිභාවං. සිතේ ඒකෝදි බව කියන්නේ සමාධිමත් බව ඇති වෙලා අවිතක්කං අවිචාරං. ඒ කියන්නේ අවිතර්කය නැති විචාරය නැති අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං. සමාධිජං කියන්නේ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ඒකගතාවය තියෙනවා. ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති. දෙවෙනි ධානයට පැමිණ වාසය කරනවා කියලා කියන්නේ. එතකොට මේකේ තේරුම විතක්ක ਵਿਚාර සංසිඳිලා තියෙන්නේ පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග. ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට දෙවෙනි ධානයේ ලක්ෂණය තමයි විතක්ක ਵਿਚාර නැති ඊටමත් අභ්‍යන්තරයේ සම්ප්‍රසාදනීය බවටපත් වෙච්ච සිත එකඟ වෙච්ච සමාධි බවටපත් වෙච්ච ඒයින් හටගත්තු ඒ සමාධියෙන්ම හටගත්තු පීති සුඛය තියෙන්නේ. පීති සුඛ ඒකග්ගතා භාවය. ඒතර මේ පීති කිව්වම දැන් සමහරලාට පුදුම පිනායාමක් දැනෙනවා. කය සිත දෙකේම සමහර වෙලාවට මේ ධ්‍යාන වඩන අය මේ ප්‍රීතිය සුඛය තියෙන නිසා බොහොම සතුටටපත්ලා මෙතන ඇලෙන තැනක් බවටපත් වෙන්න පුළුවන්. මේක නිකන් සාමාන්‍ය ජීවිතේදී මේ සුවය ලබන්න බෑ. ඒක නිසා ගුරුවරු කර්මස්ථාන ගුරුවරු මෙතෙන්දී උපදෙස් දෙනවා. එහිදී ඇලෙන්න හොඳ නැහැ. ඒක දැන් අපේ සිතේ ස්වභාවය ඇලීමනේ හැමතිස්සෙම යම් කිසි සුවපත් දෙයකට ඇලීමේ ස්වභාවය. එතෙන්දී එයින් ඉවත් වෙන්න ඕන. නැත්නම් ධානයේ ඊට පස්සේ භාවනාව දිගට වඩන්නට නොහැකියාව ලැබෙනවා. ඒක නිසා කර්මස්ථාන ආචාර්යන් වහන්සේලා මෙතෙන්දී උපදෙස් දෙනකොට ඒ විදිහට උපදෙස් දෙනවා. කියන්නේ මේ සිත බොහොම අර උපේක්ෂා ඒකග්ගතා පත්වයට
යනතෙක් පරිස්සම් කරන්න ඕන. ඒකයි. උපසමා කියන අර්ථය තේරෙනෝනේ. උපසමා කියන්නේ ඒ මිදුණු සංසිඳුණු ස්වභාවයක් කියන්නේ. මිදුලා විතරක් නෙමෙයි. ඒ මිදලා ඒ ලැබෙන සංසිඳුණු ස්වභාවයක් මේ ධාන මේ යෝගියාට ලැබෙනවා. ඊට පස්සේ මේ අර ප්‍රථම ධානය පිළිබඳව ධර්ම කරුණු නෙවි දැන් තියෙන්නේ ඊට වඩා ඊටම සංසිඳුණු ස්වභාවයක්. විතක්ක ਵਿਚාර ඇත්තෙම නැහැ. ඉතින් මේ විදියට තත්වය තේරුම් ගන්න ඕන. අර වාක්‍ය පුළුවන් නම් පාඩම් කරගන්න අමාරු නෑ. දෙතුන් සැරයක් කියනකොට මේක පාඩම් වෙනවා. එතකොට ඒක අනුව විවරණය කරන්න පුළුවන්. ආයේ මේ හොඳටම ලියන්න පුළුවන්. එතකොට පිරුවන් සර්ණයි. ඔව් කියන්නේ වියක්ෂමයෙන් වන්නේ කියන්නේ නෝ ඒ කියන්නේ උපසමා කියන එක තමයි නේ. උපසමා කියන්නේ මොකයි? උපසමා කියන්නේ හරින් මිදිලා විතක්ක ਵਿਚාර අයින් වෙලා. ඉතින් උපසම තත්ත්වය කියන්නේ හරි සංසිඳුණු තත්ත්වයක්. ඒ ධානාං ඒ දෙක නැති වුණාට පස්සේ ලැබෙන සංසිඳුණු තත්ත්වෙ වෙන් වෙනවා වගේම එතන සංසිඳුණු භාවයක්පත් වෙනවා. එතකොට සම්පසාදනං කියන එක ඉතින් අර ඒ ප්‍රසාදනීය බව මොකද අපිට මෙතෙන්දී තියෙන අපිට හිතන්න පුළුවන් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ තව ඊට වඩා උසස් තත්ත්වයක් පළමුවට වඩා ලැබෙන එක. ඒකයි. ඊටමත් මේ සුවදායි තත්වයක් ශ්‍රද්ධාවත් එක්ක ඇති වෙන ඒ ශ්‍රද්ධාව ඊටමත් ඉහළ තත්වයකට පත් වෙනවා මෙතෙන්දී. ඒක තමයි සම්පසාදනං කියන්නේ ඒකයි. සම්පසාදනං කියන ගති ඒකේ අර්ථය ගන්නේ එහෙමයි. ඊටම ශ්‍රද්ධාවත් බවට සිතපත් වෙනවා. ත්‍රිචේතසෝ ඒකෝදි භාවං කියන්නේ මම කිව්වේ ඒකෝදි භාවය කියන්නේ ඒ සමාධිමත් බව. ඒකෝදි. සමහර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවේදී මේ වචනේ පාවිච්චි කරනවා. සිත ඒකෝදි භාවයටපත් වෙනවා කියන එක. එම කියනවා. ඒ විදිහට මේක දැන් ද්විතිය ධානය දැන් ලැබෙනවා. එතකොට සිතේ සමාධිමත් බව වහන්සේට ලැබෙනවා. එතන මේ වචන කියනකොට හරීම ගතියක් අපිට දැනෙනවා. සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං. දැන් ශ්‍රද්ධාව තියෙනවා සිතේ ඒකෝදි භාවය තියෙනවා. උදුම සුවදායක තත්වයක්. ඒ සුවදායක තත්වේ සාමාන්‍ය ඥාණයෙන් මෙහා කෙනෙකුට ලබන්නට බෑ. එහෙම ලැබුණොත් ඒක මේ කාමාවචර තත්වයක්. ඒකෙදී යම් කිසි ආමිෂ සුවයක් එහෙම තියෙන්නේ. මෙතන එහෙම නෙවෙයි. ඒව නැහැ. මේ විදියට තේරුම් ගන්න ඕන. කියන්නේ බලවත් ශ්‍රද්ධාවත් එක්කම සිත සමාධිපත්ත තියෙනවා. හිතන්න මොන වගේ තත්වයක්ද එතකොට මේ සිතේ තියෙන්න පුළුවන්. තාම සුවපත් භාවයක්. කය සිත දෙකෙහිම මේ යෝගාවචරණ මහන්සියලා දැනෙනවා. එතකොට මේ විදියට දෙවෙනි ධානය ගැන සිතන්න ඕන. ඊට පස්සේ මේ දෙවෙනි ධානය ලැබුවට පස්සේ දැන් මේ දෙවෙනි ධානය ලැබුවට පස්සේ විතක්ක ਵਿਚාරිතින් ඇත්තෙම නැහැ. ප්‍රීති සුඛ ඒකග්ගතා කියන අංග තියෙනවා කියන එක සිතා ගන්න, ඒක සලකා ගන්න. මේ කියනකොට මේ Tamanගේ සිතෙත් ඒ වගේ තත්වයක් බලන්න. මෙහෙම මේක ධානයට ලැබෙනවා, ධානයට සම්බන්ධ නෙවෙයි. නමුත් මේ කොච්චර සුවපත් සිතක්ද මේ වෙලාවේ මේ යෝගියාට තියෙන්නේ කියන එක තේරුම් ගන්න. එතකොට ඒ විදිහට තමයි තේරුම් ගන්න. ඊට පස්සේ අර දෙවෙනි ප්‍රථම ධානයේ වගේම සිත සකස් කර ගන්න ඕන. අර පස් ආකාරයෙන් වශී භාවයටපත් වෙන්න ඕන. ද්විතීය ධානයේත් එහෙමයි. ඉතින් ඒක අමාරු දෙයක් හෝ කරන්න බැරි දෙයක් හෝ අලස ස්වභාවයක් හෝ මේ යෝගියාට දැනෙන්නේ නැහැ. නිවාසේ මේකත් ඉතින් අර දැන් පුරුදු විනේ වශී භාවයටපත් කරන ආකාරය ඒ විදිහටම වශී භාවයටපත් කර ගන්නවා. ඒක ද්විතීය ධානයේ තහවුරුයි. ද්විතීය ධානය උන්වහන්සේ තහවුරු භාවයටපත් කර ගන්නවා. ඊළඟට මේ ද්විතීය ධානයේ තියා දුර්වලකම් හොයනවා. ඊට පස්සේ මේ ද්විතීය ධානයේ මේ වගේ අඩුපාඩු තියෙනවා. ඊට වඩා හොඳයි තතිය ධානය කියලා තමයි තතිය ධානයට උත්සාහ කරන්නේ. ඒකත් අර වගේමයි.
ද්විතිය ධානයෙන් මිදිලා නැගී සිට තතිය ධානයට පරිකර්ම කරනවා. ආයෙත් මුල ඉඳලා පටවි වශයෙන් තමයි මෙනෙහි කරන්නේ. දැන් යාට විතක්ක ਵਿਚාර තත්වයක් නැහැ. දැන් ටක් ගාලා අර වශී භාවයටපත් වෙලා ඒ ද්විතිය ධානයට සමවැදිලා එතන ඉඳලා තමයි උඩට උත්සාහ කරන්නේ. එතනත් අර වගේමයි ඒ පස්සේ පටවි කසිනේම අරමුණු කරලා භාවනා කරනකොට එයාට අර මනෝද්වාර වජ්ජනය උපදිනවා ඉස්සෙල්ලා වගේම ඊළඟට ජවන් 4ක් හරි 5ක් හරි එනවා. මේ 4 5 එන්නේ අර තික්කපඤ්ඤ මන්දපඤ්ඤ තත්වය අනුව. තික්කපඤ්ඤ කියන ජවන් 4යි. මන්දපඤ්ඤ කෙනාට තමයි ජවන් 5 යන්නේ. ඒකේ වෙනසක් නැහැ. වෙනස කියන්නේ අර මේ උත්සාහ කරන මේ ගතිය විතරයි නැතුව ප්‍රතිඵලය එකයි. ඒ විදිහට හිතා ගන්න. එතකොට ඊළඟට ලැබෙන්නේ යාට අවසාන ජවනය ඒ තික්කපඤ්ඤ විදියට 4 වෙනි ජවනය, මන්දපඤ්ඤ විදියට 5 වෙනි ජවනයේදී මේ රූපාවචර තතිය ධානය ලැබෙනවා. දැන් මේ වෙලාවේ කාමාවචර තත්වයක් නෙවෙයි තියෙන්නේ. රූපාවචර තත්වයේ තමයි තියෙන්නේ. මේ චිත්ත වීති සම්බන්ධව දැන් අභිධර්මයේ කරපු අය හුඟක් ඇත්තේ මෙතන කරපු අය. ඉතින් කරපු නැතිනම් අර මේ චිත්ත වීති තියෙන අභිධර්ම මාර්ගයේ පොඩ්ඩක් බලන්න. එතකොට මේ ජවන් කොහොමද මේ චිත්ත වීතිය සටහන් වෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි මිස්. ඔව් තෙරුවන් සරණයි. මෙතන කියනවා මිස් මේ විතක්ක ਵਿਚාරාණං රූපසමං. දැන් මේක ඒක සහ අර අවිතක්කං අවිචාරං කියන මේ දෙකේ වෙනස එතන පැහැදිලි කිරීම තේරෙන්නේ නැහැ මිස්. මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවද? තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. හරි මට හිතෙනවා කයි කියලා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාරාණං රූපසමා කියන්නේ විතක්ක ਵਿਚාර ගතියෙන් එයා මිදිලා නැති වෙලා. අවිතක්කං අවිචාරං කියන්නේ එයාට තියෙන අවිතක්ක අවිචාර ස්වභාවය. දෙකම එකයි. ඒ අර විතක්ක ਵਿਚාර දෙක නැති බවම තමයි අවිතක්කං අවිචාරං කියලා කියන්නේ. පැහැදිලිද? විතක්ක ਵਿਚාර නැති වගේම මේ වැඩි විශේෂණ මේ විස්තරයක් එතන කියන්නේ. විතක්ක ਵਿਚාරාණං රූපසමා කිව්වත් අවිතක්කං අවිචාරං කිව්වත් දෙකම එක අර්ථය තමයි. වැඩියෙන් මේ తত্ত্বය විස්තර කරන්නට යෙදූ පදයක් විදිහට තමයි සැලකෙන්නේ. ඒතකොට අර විදිහට තේරෙන්නේ නැති කෙනාට මේ විදිහට තේරෙනවා. නිර්වාණ සරණයි. පැහැදිලිද? අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? කියන්න බෑ. ධානය වඩන්නට පටන් ගන්නට කලින් ධාන මේ කමඨාන ලෙස තමයි විතක්ක ਵਿਚාරාණ රූපසමා කියලා කියන්නේ. ධානය ලැබුවට පස්සේ ධාන සුඛය තමයි අවිතක්ක අවිචාරණං කියලා කියන්නේ කියලා මගේ අදහස වැරදිනවා නම් නිවැරදි කරන්න. මට හිතෙන්නේ දැන් දෙවෙනි ධානය ලැබුවට පස්සේ විතක්ක ਵਿਚාර නැති වෙලාම තමයි. ආයේ මේ දෙවෙනි ධානය මේ පරිකර්ම කරන තුන්වෙනි ධානයටනේ. එතකොට විතක්ක ਵਿਚාර නෑම තමයි. එයා ඉස්සෙල්ලා දෙවෙනි ධානය ලබනකොට විතක්ක ਵਿਚාරාණං උපසමාය තත්වය. එතකොට යාගේ සිතේ තත්වය විතක්ක ਵਿਚාර තමයි. ඒකයි කියන්නේ. තෙරුවන් සරණයි. දෙවෙනි ධානයේදී අපි දෙවෙනි ධානය හඳුන්වන්නේ විතක්ක ਵਿਚාර සහිත ද්විතීය ධානය නේද? නෑ විතක්ක ਵਿਚාර නැති වෙනවා. දෙවෙනි ධානයට එනකොට විතක්ක ਵਿਚාර නෑ. පළවෙනි ඔව් හරි. විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දෙවෙනි ධානය. නෑ ඔය හතරවෙනි සතරාකාරය පස්සාකාරය කලවම් කරගන්න එපා. කොහොම කරන්නේ පළවෙනි ධානයේදී විතක්ක විචාර ඒකග්ගතා සහිත ප්‍රථම ධානය කියලා කියන්නේ. ඒකේ ධානයේ ප්‍රතිඵලය තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියලා කියන්නේ. දෙවෙනි ධානයට එනකොට විතක්ක විචාර ප්‍රීති සුඛ කියන ධාන ප්‍රතිඵලය තමයි අපිට ලැබිලා තියෙන්නේ. එතකොට ඒක තමයි ධානයේ අපි කරන එකෙන් අපේ රිසල්ට් එක. එහෙම නැත්නම් ප්‍රතිඵලය. නම් ධාන භාවනාවට වාඩි වෙනකොට අපි දුරු කළ යුත්තේ විතක්ක විචාර රූප සම. එහෙම නැත්නම් ඒක පහ කළ යුත්තේ විචාරේ. විචාරේ පහ කරාම තමයි ද්විතීය ධානය අපිට ලැබෙන්නේ. විචාරයේ පහළ පස් අංකුනේ හතරාකාර ධානයේ හතරාකාර පස්සාකාර කියලා දෙකක් තියෙනවනේ. විතක් දැන් පළවෙනි ද්විතීය ධානය ලැබෙනකොට පළවෙනි පස්සාකාරයේදී විතක්ක විතරයි නැති වෙන්නේ.
දැන් මෙතන මේ දැන් කතා කරේ විතක්ක ਵਿਚාර දෙකම එක සැරේට ඉවත් වෙන පළවෙනි තික්ක ප්‍රඥයන් ගැන තික්ක ප්‍රඥයන් ගැන ඔය කියන්නේ. දැන් අපි සඳහන් කරේ අපි දැන් සාකච්ඡා කරේ 4 ආකාරයක ගැන. හැබැයි අපි 5 ආකාරයකත් මේ ගැනම මෙහෙම ඉගෙන ගන්න ඕන. දැන් 5 ආකාර විදියට ඥාන දැන් 5ක්නේ. පළවෙනි ආකාරය මේ 4වෙනි ආකාරයට එනකොට විතක්ක ਵਿਚාර දෙකම ဒုတိ ය ධානය පටන් ගන්නකොට යගෙන නැහැ. දැන් 5 ආකාර වෙනකොට විතක්ක ਵਿਚාරයි නැත්තේ. විතක්ක නැහැ ਵਿਚාර තියෙනවා. එතකොට ဒုတိ ය ධානයේදී ਵਿਚාර නැති වෙලා තතිය ධානයට එනකොට පීතිසුඛ ඒකාග්‍රතාව විතරයි 5 ආකාර විදිහට බලනකොට. එතකොට 4 ආකාර වෙනකොට යාගේ ဒုတိ ය ධානයේදී තියෙන්නේ විතක්ක ਵਿਚාර නැති වෙලා. මැඩම් ප්‍රඥා මන්ද ප්‍රඥා කියන දෙක තමයි ඔය පැටලිලා තියෙන්නේ. තික්ක ප්‍රඥාට දෙකම නැති වෙනවා. මන්ද ප්‍රඥාට එකක් නැති වෙනවා. 4 ආකාර 5 ආකාර කිව්වත් මන්ද පඤ්ඤ තික්ක පඤ්ඤ කිව්වොත් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න. දැන් කෙනෙක් ධ්‍යාන 5 ආකාරයෙන් පංචම ධ්‍යානෙ දක්වා ලබන්න පුළුවන් කෙනෙකුට. දැන් දෙකම එකයි උත්තරේ. 4 ආකාරයක් අවසාන ප්‍රතිඵලය එකයි. එක්කෙනෙක් 4 ආකාරයෙන් ලබනවා අනිත් කෙනා 5 ආකාරයෙන් ලබනවා. පැහැදිලිනේ? තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මන්ද ප්‍රඥ තික්ක ප්‍රඥ කියන එතන ඒක පැහැදිලි මිස්. මෙතනම යටින් කියනවා මිස් එහි අර්ථ සිද්ධය එහෙත් විතක්ක ਵਿਚාරාණං උපසමා යනු අවිතක්ක විචාරං යන්නේ අර්ථය නොදෙයි කියනම කියනවා. එතකොට ඒක නෑ එහෙම කියන්නේ. එතනම උත්තරේ මෙසේ කියලා හිටන් ඒ යටින් තියෙන සැබව ඒ අර්ථය සිද්ධය එහෙත් විතක්ක විචාරාණං උපසමා යනු අවිතක්ක අවිචාරං යන්නේ අර්ථය නොදෙයි. එහෙම කියනවා මිස් යටින්. මේ අවිතක්ක අවිචාර වෙන්නේ විතක්ක විචාර නැති වෙලා. දෙකම එකයි. අර කියන්නේ දැන් එළිය වැටෙනකොට අඳුර නැති වෙනවයි කියන්නේ. ආලෝකයනකොට අඳුර නැති වෙනවයි කියන්නේ. දැන් ඔක කෙනෙකුට ලියන්න පුළුවන් මේ සඳ පායනකොට අඳුර දුරු උනායි කියලා. සඳ පෑවම අපි දන්නවා එළිය වැටෙනවා කියලා. අඳුර දුරු වුණා කියන්නේ එළිය වැටෙනවා තමයි. අන්න ඒ වගේ දෙයක් වතන තියෙනවා. දෙකක් නෙවෙයි. අර ලියනකොට ඒක ලියනකොට පැහැදිලිනේ මොන අංගයකින් හරි පැහැදිලි කෙනාට වෙන කෙනාට පැහැදිලි වෙනවා. ඒක මිස් අපි දැන් එහෙම දෙයක් අහුවොත් එහෙම අපි කොහොමද පැහැදිලි උත්තරයක් දෙන්නේ? පැහැදිලි දෙන්නේ මේ අවිතක්කං අවිචාරං කියන්නේ විතක්ක ਵਿਚාර නැහැ කියන එකම තමයි. විතක්ක ਵਿਚාරාණං උපසමා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳිලා නැති වෙලා. ඒක පොඩ්ඩක් බලන්න එතන ආපහු. මැඩම් ධම්ම ඕකේ මට ඇහුන්නේ කියන්න බෑ. අවිතක්ක අවිචාර කියන්නේ විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතිවන ප්‍රීති සුඛය. ඔව්. ධම්ම සංගණිය කියන්නේ එහෙමයි. ඔව් සංසිඳෙනවා. විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. ඔව් උපසමා කියන්නේ ඒකමයි. කියන්නේ විතක්ක ਵਿਚාර නැහැ. නෑ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැහැ. දෙවෙනි ධානයේදී. තෙරුවන් සරණයි මිස්. ඔව්. තෙරුවන් සරණයි මේ තව මම ඉස්සෙල්ලා මම කියන්නම් ලබන සුමානේ මට නම් තේරෙන්නේ එහෙමයි. තෙරුවන් සරණයි මිස්. ඔව්. සමාවෙන්ද මිස් විසුද්ධි මාර්ගයේ 212 වෙනි පිටුවේ පළවෙනි ඡේදය අවසානයේ තියෙනවා විතක්ක විචාරණ වෝපසමා යනු කීවද අවිතක්කං අවිචාරණ යනු කීවද යනුද කීයුතුමයි. ඒ කියන්නේ දෙකම එකයි කියන එක කියනවා මිස්. එහෙම කියනවනේ. ඔය එහෙම තියෙනවා හැබැයි ඔක එච්චර තවද මේ අවිතක්ක අවිචාර වන්නේ විතක්ක විචාර විපසමේනි. එහෙම තියෙනවනේ ඊට උඩින්. එහෙම තියෙනවා. අවසානට එහෙම තියෙනවා මිස් පැහැදිලිවම. තෙරුවන් සරණයි මිස්. මෙතන 243 වෙනි පිටේ කියන මෙහෙම එකක්.
විතක්ක විචාරාණං උපසම යනු සම්පසාදන ඒකෝදි භාවයට හේතු වන වචනයයි. තවද මේ අවිතක්ක අවිචාර වන්නේ විතක්ක විචාර ව්‍යපසමයනි. තෘතිය ඥානය චක්කු විඥානාදී මෙන් විතක්ක විචාර අභාවයෙන්ම නොවේ. එබැවින් විතක්ක විචාර උපසමා යනු අවිතක්ක විචාරයට හේතු දක්වයි. විතක්ක විචාර අභාව මාත්‍රේ නොදක්වයි. විතක්ක විචාර විචාරණ යනු විතක්ක විචාර අභාව මාත්‍රේ දක්වයි. එබැවින් විතක්ක විචාරණං උපසමා යනු කීවද අවිතක්ක අවිචාරං යනු කියද යුතුයමය කියලා එතනින් කියනවා මිස්. දෙකම කියන්නේ ඒගොල්ලෝනේ. ඔව් ඒක තමයි එතන ඒ අර පොඩි පටලැවිල්ලක් තියෙන්නේ මිස් එතන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. දැන් මම මේක තව විග්‍රහයක් මම ලබනස්මාන කරන්න මේ කියන කාර්ය මේ මහත්මයා කියන දේ හරි. උතන සියුම් වෙනසක් තියෙනවා. සියුම් වෙනසක් තියෙනවා. මේ උපසමා කිව්වම උපසමනේ වෙලානේ. ඒකයි. අර දෙකම කියන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ වඩා තහවුරු භාවයට කියන්නේ. දැන් කමක්නේ බලමු මම ලබනස්මාන හරියට මේකට පැහැදිලිව කියන්නම්. දැන් අර 243 වෙනි පිටේ කිව්වා ඉතුරු ටික තියෙන්නේ නේ. කොතනද තියෙන්නේ කියලා 243 වෙනි පිටේ දෙවෙනි ඡේදයේ තියෙන්නේ මිස්. ඒ මොන පොතේද? මේ විසුද්ධි මාර්ගයේ පොතේම මිස් 243 දෙවෙනි ඡේදයේ මිස්. දෙවෙනි 243 වෙනි පිටේ දෙවෙනි ඡේදයේ මම මගේ ළඟ තියෙන වෙන පොතක් දන්නේ නැහැ. මේ මාතර ධර්මශාන්තුරන්ගේ පොත මිස් අපේ අතේ තියෙන පොතේ නම් 212 වෙනි පිටුවේ තියෙන මිස්. 212 තියෙන මිස්. 212 තියෙනවා. මේක අවිතක්කං අවිචාරං යනුම විතක්ක විචාර අභාව මාත්‍රය දක්වයි. කියන්නේ විතක්ක විචාර නැහැ එතකොට. එතකොට විතක්ක විචාරාණං උපසමා කියන්නේ පළවෙනි එකට සම්බන්ධ වෙනවා. ඔව් කියනවා විතක්ක විචාරාණං උපසමා කියලා විතක්ක ඒක ගාථා පදේ සඳහන් වෙන්නේ මෙහෙමයි. විතක්ක විචාරාණං උපසමා අජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛයි කියන්නේ අර දෙකම කියන්නේ කියලා කියන්නේ. දෙකම කියනවා. එතකොට විතක්ක විචාරණං උපසමනේ වෙලා. ඒක උපසමනේ වෙලා. ඒක නැති භාවයටපත් වෙලා. උපසමනේ වෙලා. උපසමනේ නැහැ කියන්නේ ඉතින් තෙරුවන් සරණයි මෙතන ඉතින් විතක්ක විචාර උපසම විච්ච නිසා තමයි විතක්ක විචාරය කියලා කෙලිම කියන්න පුළුවන් කියන එක නේද? ඒක තමයි කියන්නේ. කියන්නේ දෙකම කියන්නේ කියලා කියන්නේ දැන් අපි කලින් වෙලා ඒක කලින් වෙලා උපසමනේ වෙලා උපසමා කියන්නේ මට දෙකම මම තේරුම් ගන්න. කියනකොට අපි දෙකම කියන්නේ කියලා කියන්නේ. ඒකයි. මොකද දෙකම කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ දෙකම එක අර්ථය සියුම් වෙනසක් තියෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මට නම් හිතෙන්නේ එකම තමයි කියලා. මොකද ස්වාමින් වහන්සේ නමකින් අහන්න ඕන භාවනා කරලා. තවදුරටත් තහවුරු කරන්න තමයි අවිතක්කං අවිචාරං කියලා කියන්නේ. දැන් කියන්න පුළුවන් නේ හඳ පෑවුවා කියලා. කෙනෙකුට කියන්න පුළුවන් පොතේ ලියනවා සඳ පායා. සඳ පෑවුවා කියලා. එතකොට කෙනෙකුට ලියන්න පුළුවන් සඳ පායා අඳුර නැති වී ඊටමත් අලංකාරයි කියලා නේ. අර ඔය වගේ කතන්දරයක් වෙන්න ඇති මට හිතෙන්නේ. ඉතින් අපේ මොලේ ඉතර දියුණු වෙලා නැහැනේ. පොඩ්ඩක් අහලා කියන්නම් මේක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි හොඳයි එහෙම මම උපුටා ගැනීමක් කරනවා. තෙරුවන් සරණයි. මිස් මම උපුටා ගැනීමක් කරනවා සච්ච විභංග සූත්‍රයෙන්. ඒක තියෙනවා සවිතක්කං සවිචාරං විවේකංජ ප්‍රීති සුඛං විවේකජං ප්‍රීති සුඛං. ඔව්. පඨමඥාන ඊට පස්සේ තියෙනවා විතක්ක විචාරාණං භූපසමාකමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං ප්‍රීතිසුඛං ဒုတိ ය ඥානං උපසම්පච්ච විහෙරති කියලා. එතකොට මේකේ කියන්නේ මේ විතක්ක විචාර කියන එක භූපසමා කියන්නේ පහ කරාට පස්සේ දෙවෙනි ධානය ලැබෙන එක තමයි මේ කියන්නේ. ඒක තමයි අවිතක්ක අවිචාර
සහ සමිත ප්‍රීති සුඛය සහිත සමාධි සහිත ဒုတိ ය ඥානය කියලා කියන්නේ. ඒතර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට රූප සමා කියන්නේ ඒක නැති වුණාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය තමයි අපිට අවිතක්ක විචාර සහිත සමාධි. හරි. ඒකයි මේ දෙකම කියන්නේ කියලා කියන්නේ. මේ ඥානය ගැන විස්තර කරනකොට මේ දෙකම සඳහන් කරන්නේ කියන එක තමයි පොතේ කියන්නේ. නේද? එකක් විතර කියලා නිකන් ඉන්න එපා කියන එක කියනවා. ඔව් දෙකම අතට පැහැදිලි. මේ ප්‍රතිඵලය මෙහෙම කරපුවාම මේක මේ ප්‍රතිපදාව කරපුවා මේ ප්‍රතිඵලය හැටියට දෙවෙනි ඥානය ලැබෙනවා කියන එක තමයි ඒක පැහැදිලි කරන්නේ. කියන්නේ මේ අර වැඩි විස්තරයක් එතන දෙනවනේ. තවත් ශාන්ත විදියට මේක උත්තරය දෙනවා. මේ ඒක තමයි අන්තිමට ඵලය තමයි මේ විතක්ක ਵਿਚාර මේ අවිතක්කං අවිචාර. අවිතක්කං අවිචාරං සමාධිජං සමාධියෙන් උපන් ප්‍රීති සුඛය ලැබෙනවා කියන එක තමයි කියන්නේ. විතක්ක ਵਿਚාර සංසිඳීමෙන් විතක්ක ਵਿਚාර සංසිඳිලා උපසමා කියන්නේ සංසිඳීමෙන් තව ඒක විස්තර කරනවා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං. දැන් චේතසෝ ඒකෝදි භාවං කියන එක නොකියුවත් කමක් නැහැ වගේ නෙමුත් වැඩි විස්තරයට විතර කියනවනේ. සිතේ එකඟ බව සමාධිමත් බව ඒකෝදි භාවය කියන්නේ ඒක සමාධිමත් බව. දැන් ආයෙත් කියනවා අවිතක්කං විචාරං සමාධිජං. ඒ සමාධියෙන් අවිතක්ක අවිචාර සමාධියෙන් හටගත්. සමාධිජං කියන්නේ සමාධියෙන් හටගත් සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඒ ဒုတိ ය ඥානයේ උපසම්පජ්ජ විහෙරති ඒ ලබාගෙන වාසය කරනවා කියන එක. එතකොට විතක්ක ਵਿਚාර සංසිඳිලා අවිතක්ක ਵਿਚාර ඵලය. එහෙම හිතන්න පුළුවන්. මේ දෙකම ලියන්න. ද්විතිය ඥානය, ဒုတိ ය ඥානය සඳහන් කරන වෙලාවේ මේ පොතේ තියෙන ආකාරයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒකයි ඒක තේරුම. එකක් ලියලා නිකන් ඉන්න බෑ. ඒකේ අර්ථයක් ඉතින් තියෙනවා. සියුම් වෙනසක් තියෙනවා. ඔබතුමා කියන එක හරි. මේ ප්‍රතිඵලය තමයි අවිතක්කං අවිචාරං. නේද? ඔව්. හොඳයි තෙරුවන් සරණයි පැහැදිලි මේ කරුණ. ඒක හොඳයි. ඒක අර වැඩි විග්‍රහය මේක අතරම දෙකම තියෙන්න ඕන. දෙකම අන්තර් ලියන්න ඕන අපි ලියනකොට. මේකේ තියෙන තව විශේෂ භාවය දැක්වෙනවා එතකොට නේ. දැන් ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාර මේ ද්විතිය ධානය ලබනකොට අරක උපසමනය වෙලා. ඔව්. දැන් එතකොට ඊළඟට තතිය ධානයත් අර ආකාරයමයි. ඊට පස්සේ ආ උත්සාහ කරන්නේ ဒုတိ ය ධානයේ තියෙන මේ ගති බලත් එයා යම් කිසි අඩුවක් දකගෙන තතිය ධානයටපත් වෙන්න ඕනේ කියලා තමයි භාවනාව වඩන්නේ. ආයෙත් මේ ဒုတိ ය ධානයේ නැගී සිටලා තමයි අර පළමු මුල් කසිනේම මුල් කමඨහනම තමයි උන්වහන්සේ පළමුවෙන් වඩන්න පටන් ගන්නෙ. පඨවි. එහෙම කියලා තමයි ඊළඟට උන්වහන්සේ ඒ වෙලෙම මේ පඨව ධානයේ ဒုတိ ය ධානය උන තතිය ධානයට තමයි දැන් උත්සාහ කරන්නේ. ඒ විදිහට ඊළඟට තතිය ධානයට උත්සාහ කරනවා. ඔව් මේ තවත් තැනක තියෙනවා විතක්ක ਵਿਚාරාණං උපසමා යනු අවිතක්කං අවිචාරං යන්නේ අර්ථය නොදේ. එමත් එක තැනක් සඳහන් වෙනවා. 211 වෙනි පිටේ. ඊට කලින් කියන්නේ එහෙම කියලා තමයි අර විස්තරය කියන්නේ. හොඳයි අපි එතන ටික තව ටිකක් හොඳට බලා ගන්න. විතක්ක ਵਿਚාරාණං මේක තමයි පැහැදිලිවම දැනගන්න ඕනේ. විතක්ක ਵਿਚාරාණං උපසමා කියලා කිව්වත් අවිතක්කං අවිචාරං කියලා කියන්නම ඕනේ කියන තමයි මේ බුදුගොස් ස්වාමීන් වහන්සේගේ මේ අදහස මේ පොතේ විදියට. දෙකම කියන්න ඕනේ. ඊළඟට තියෙන තතිය ධානය උපදවන ආකාරය අර විදියටමයි පඨවි කියන නිමිත්තම මෙනෙහි කළා තෘතිය ධානය උපදවා ගන්න ඕන කියන අදිෂ්ඨානයෙන් භාවනාව වඩනවා. එතකොට අර විදියටම පඨවි කසිනේ අරමුණු කළා මනෝද්වාරා වජන ඉපදිලා ජවන් 4 හෝ 5 අර මන්දපඤ්ඤ චික්කපඤ්ඤ විදියට
හටගෙන අවසාන ජවනයේ රූපාවචර තතිය ධානය ලැබෙනවා. ඊළඟට ඒකට කියනවා පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. ප්‍රීතියෙන් ද නැතිව මේ ප්‍රීතියද නැතිව ද කියලා තියෙනවා. ප්‍රීතියාච විරාගා තමයි. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර මෙතන දැන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා ප්‍රීති විරාග උපේක්ඛකෝච විහෙරති. උපේක්ෂා මනසින් වාසය කරන යතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදී යං තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී. අන්න එතකොට ප්‍රීති යෙන් වෙන් වෙලා උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී. උපේක්ෂාව සිහියෙන් යුතුව සුඛය ඇතිව සුඛයක් තියෙනවා. ඒ විදිහට සතිය ඥාන උපසම්පජ්ජ විහෙරති. තෘතිය ඥානය යෙන් යුක්තව වාසය මේ ඥාන ලැබූ කෙනා වාසය කරනවා කියන එකයි කියන්නේ. එතකොට ඒකට කියනවා මේ ඒකාංගයකින් අඩු. මොකද්ද අඩුනේ? ප්‍රීති. ප්‍රීති අඩු වෙනවා මෙතෙන්දී. තතිය ඥානට පත් වෙනකොට ප්‍රීති අඩු වෙනවා. ප්‍රීති අඩු වෙලා අංග දෙකයි තියෙන්නේ. සුඛ උපේක්ඛා. එතකොට පස්වෙනි ධානයට එනකොට උපේක්ඛා ඒකග්ගතා දෙක තමයි තියෙන්නේ. සුඛය ඉවත් වෙනවා. මේ දැන් තතිය ධානයට එන හැටි තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට තතිය ධානයට එනකොට ප්‍රීති නැති වෙනවා. ප්‍රීති කියන తত্ত্বය. අර ප්‍රීති කියන తত্ত্বයත් ඉවත් වෙන්න ඕන එකක්. ඒකෙන් මේ ධානයට ඒක ගැන නොසලකා හිටියොත් ධානයට බාධාවක් එන්න පුළුවන්. එකයි අඩු වෙන්නේ. ප්‍රීති කියන ධානාංගය අඩු වෙනවා. එතකොට මේ තෘතිය ධානයට විශේෂයක් කියනවා. අංග දෙකයි තියෙන්නේ. සුඛ ඒකග්ගතා. එතකොට දැන් තෘතිය ධානයේ වැඩුවට පස්සේ සුඛ ඒකග්ගතා තමයි ඉතුරු වෙන්නේ. ධානාංග විදියට. එතකොට මේක අංග දෙකයි තියෙන එකයි සුඛ ඒකග්ගතා. ඊළඟට ත්‍රිවිධ කල්යාණයෙන් හා දශ ලක්ෂණෙන් යුත් පඨවි කසින තෘතිය ධානය උනතර ලබන්නේ. මේක දැන් විස්තර කර ගන්න මොකද්ද මේ ත්‍රිවිධ කල්යාණය දශ ලක්ෂණය කියන එක. දැන් තතිය ධානය ලබනකොට ප්‍රීතිවත් වෙනවා. ඒකයි ඒ කියන්නේ ප්‍රීති කියන ධානාංගේ ඉවත් වෙනවා. ප්‍රීතියාච විරාගා. විරාගා කියන්නේ වෙන්වීමනේ. ඒ ප්‍රීතිය වෙන්වීම. ප්‍රීතිය හා විතක්ක ਵਿਚාර දැන් නැති වෙලා. ප්‍රීතියක් දැන් ප්‍රීතියක් නැහැ. විතක්ක ਵਿਚාර කලින්ම නැති වුණානේ. එතකොට ප්‍රීතියෙන් විරාගයෙන් ඊළඟට ප්‍රීති උපසමයෙන් කියලා තමයි ඒක කියන්නේ. විරාග කියන්නේ ඒක පිළිකුල් කිරීම. ප්‍රීතියට එය අකමැති වෙලා ප්‍රීතිය ඉවත් වෙනවා. ප්‍රීති කියන தત્ත්වය නැති වෙනවා. ප්‍රීතිත් නැති වුණාම ඉතුරු වෙන්නේ සුඛ. මේ සුඛයේත් ඇලෙන අය ඉන්නෝ ධානයේදී. සුඛයේත් ඒ කියන්නේ පුදුම විදියට කය සිත සංසිඳිලා නැති සුඛයක් දැනෙනවා. ඒක නිසා මෙතන මේ අංගය ඉවත් කරන විදිහට තමයි ළඟට භාවනාව වඩන්නේ. දැන් මෙතන තියෙන විස්තරයක් ඒක කියවුවම වැටහීමක් එනවා. අර දැන් අර ඉස්සෙල්ලා කියපු කතාවම මේකෙත් අපිට මේකෙත් තියෙන විතක්ක ਵਿਚාර ද්විතීය ධානයේදී සංහිඳුණාත් මෙතන ආයේ මේ විතක්ක ਵਿਚාර උපසමනයක් ගැන කතා වෙනවා. ඒකයි කියන්නේ. ඒක නිසා ප්‍රීතිය නැති කළා විතක්ක ਵਿਚාර කොහොමද නැති වෙලානේ. විතක්ක ਵਿਚාර ප්‍රීති කියන තුනම නැති වෙලා තමයි තතිය ධානයටපත් වෙන්නේ. විතක්ක ਵਿਚාරෙදී ආයි කියන්න දෙයක් නැහැ. ඒක නැති වෙලා ඉවරයි. දැන් මෙතන තියෙනනේ විතක්ක ਵਿਚාර ද්විතීය ධානයේදී සංසිඳුනේ නොවේද
මෙහි යලිත කුමක් හේන් ගනු ලැබේද යනු මෙහිලා ප්‍රශ්නයක මෙන්න මේ වගේ ගැටලු තියෙනවා. ඒ කියන්නේ මේ කතරු මහනවා මේ මෙහෙම කියන්නේ ඇයි කියලා. ඒක අපි එතන වාදයට විවාදයට ගොඩ නැගෙන්නේ නැති වෙන විදියට උත්තරය සකස් කරන්න. අපි කිව්වම හරි මේ විතක්ක ਵਿਚාර පීති තුන මෙතන නැති වෙලා කියන එක. මේ කියනවා මේ ධානයේට මාර්ග දක්වනු පිණිස හා ගුණ කියනු පිණිස යන උත්තරයි. විතක්ක ਵਿਚාර නැති උපසමය මේ ධානයට ඒකාන්ත මාර්ගයක්. ද්විතිය ධානය නොලැබුණොත් තෘතිය ධානය ලබන්න බෑ. එතකොට විතක්ක ਵਿਚාර සමතික්‍රමණය තෘතිය ධානයේ ලාභයට මාර්ගය. යන එතන පැහැදිලි කරගන්න. විතක්ක ਵਿਚාර නැතිවීම තමයි තෘතිය ධානයට මඟ තියෙන්නේ. ඒකයි කියන්නේ. ඒක පැහැදිලි කරගන්න පුළුවන් විදිහකට ලියන්න අවශ්‍ය නම් නැත්නම් ඉතින් අර ධානාංග තුන ඉවත් වුණා කියලා කිව්වම හොඳටම තේරෙනවා. ඒ විදිහට තියෙනවා. දැන් මේ තතිය ධානයේ මේ තියෙනවා ත්‍රිවිධ කල්යාණයක් සහ දශවිධ උපේක්ෂාවක්. මේ දශවිධ උපේක්ෂාව මතක තියාගන්න ඕන හොඳට පාඩම් කළා. ඒක ඉගෙන ගන්න ඕන. උපේක්ඛකෝච විහෙරති. තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඊළඟට උපේක්ඛා තමයි ඊට පස්සේ තියෙන්නේ තෘතිය ඥාන ලැබුවට පස්සේ උපේක්ඛාව තමයි ඊළඟට තියෙන්නේ සතර අර ආකාරයේ ධාන වලට වෙනකොට තියෙනෝනේ සතර ආකාර පස් ආකාරයේ ආකාරයට. එතකොට මේ සතරවෙනි ධානයේ තියෙන උපේක්ඛා ඒකග්ගතා. දැන් උපේක්ඛා ඒකග්ගතා බොහොම සියුම් සමාන බවක් අසමාන බවක් තමයි තියෙන්නේ එතන. එතන මේ උපේක්ෂාව දසවැදෑරුම් කියලා සඳහන් වෙනවා. ඒ 10 මේ ත්‍රිවිධ කල්යාණයටම තමයි අයිති වෙන්නේ. ඒක වෙන තැනක සඳහන් වෙනවා ත්‍රිවිධ කල්යාණය දසවිධ උපේක්ෂා දසවිධ උපේක්ඛා. දැන් ඊළඟට උපේක්ෂාව මෙතන වැදගත් නිසා උපේක්ෂාව ගැන තමයි කතා කරන්නේ. උපේක්ෂා 10 මේ ෂඩංග උපේක්ෂාව ෂඩංගෝපේක්ෂාව කියන්නේ ෂඩංග උපේක්ෂාව කියන අංග 6කින් යුක්ත උපේක්ෂාව කියන එක තමයි ඒකේ අර්ථය වෙන්නේ. ෂඩංග උපේක්ෂාව කියන්නේ මෙතන ඉද කීනාසව බික්ඛු කියලා තියෙනවා. දැන් මෙතන කීනාසව භික්ෂුවක් නෙවෙයි අපි මේ තත්ත්වය ඥානයේදී අපි සඳහන් කරන්නේ නේ කීනාසව උනේ නැහැ. නමුත් මෙතන කීනාසව භික්ෂුව ගැන තමයි මෙතන මේ පොතේ විස්තරය සඳහන් වෙන්නේ. ඒක ඒ විදිහට තේරුම් ගන්න. අසින් රූප දැක සොම්නස්ද නොවේති. දොම්නස්ද නොදෙවෙති කියන්නේ දොම්නස් වෙන්නේ නැහැ. සිහි නුවණ ඇතිව උපේක්ෂකව වාසය කරයි. උපේක්ෂාවෙන් යුක්තතාවයෙන් වාසය කරන රහතන් වහන්සේ කීනාසව කියන්නේ රහතන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ බවට පතුනේ නැහැ නේ. තාම කෙලස් නැසුවේ නැහැ. මේ දැන් මේ කෙලස් අඩු කර කර යන තත්වයක් නුඹ නැසුවේ නෑ. ධානය කියන්නේ ලෞකිකයි. ලෝකෝත්තර තත්වයකට පත්ුනේ නෑ. ඉතින් මෙතන කියන්නේ කීනාසෝ බික්ඛු ගැන රහතන් වහන්සේ ගැන කියන්නේ. ඉතින් ෂඩංග අංග 6කින් යුක්තව වූ උපේක්ෂාව කියලා කියන්නේ. ෂඩ අංග 6කින් යුක්ත වූ රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ. සිහියත් සහ නුවණත් ඇතිව සතිය සහ නුවණ ඇතිව තමයි මේ වෙලාවේ වාසය කරන්නේ. හැබැයි කීනාසව නෙවි අසින් රූප දැක සොම්නස් නොදෙවෙයි දොම්නස් නොදෙවෙයි. සොම්නස් දොම්නස් දෙකම වෙන්නේ නැහැ. සිහි නුවණ ඇතිව සති සම්පජානය ඇතිව සති සම්පජාඤ්ඤ සිහිය සහ නුවණ ඇතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන එක කියන එකයි කියන්නේ. ඒක ෂඩංගෝපේක්ෂාව කියලා කියනවා. ෂලංගුපේක්ඛා කියලා පාලියෙන් කියනවා. ඉතින් ෂඩංගෝපේක්ෂාව කියලා ෂඩංග කියන අංග 6කින් යුක්ත ෂඩංග උපේක්ෂාව කියලා තමයි කියන්නේ. ඊළඟ බ්‍රහ්ම විහාරෝපේක්ෂාව
තිරුවන් කියන්නේ සරණයි. තිරුවන් සරණයි මිස්. මෙතන ෂඩංග කියලා කියන්නේ අර සදොර කියන එකද මේ නෑ සකසනාසේ දිවස. මේ අද මෙතන කියන්නේ අංග 6කින් යුත් උපේක්ෂාව කියලා කියන්නේ. මම ඒක මෙතන මේ පොතේ නම් මෙතන සඳහන් වෙන්නේ නැහැ. මම පොඩ්ඩක් හොයලා කියන්නම් ඒක. තිරුවන් සරණයි මෙතන තියෙන මෙහි දැක්කුණුසේ රහතන්ගේ චක්ෂුරාදී සදොර ඉෂ්ට අනිෂ්ට අරමුණු වැටහීමේදී පිරිසිදු වූ ප්‍රකෘතිය නොවෙනස් වීම ආකාරයෙන් තියම් උපේක්ෂාව. ඒක තමයි ෂඩාංගය. අර මේ ඒ කියන්නේ මේ ආයතන 6 අනුවම හයම අනුව දැන් අර චක්කු ධාරය ගැන කිව්වේ ඉතල භික්ෂුව අසෙන් රූප දැක සොම්නස් වෙන්නේ නැහැ කියන එක. ඒ වගේ අනිත් අංගත් අරගෙන මේ කියන්නේ. ෂඩාංග කියන්නේ ඒකයි. අංග 6කින්ම බොහොම ස්තුති බොහොම පිං ඒක මතක් කරාට ඒක තමයි ඒ කියන්නේ ආයතන 6ම වෙනුවෙන් අරමුණු වැදුනම උපේක්ෂා තත්වෙන් ඉන්නවා කියන එක තමයි කියන්නේ. පැහැදිලි නේද? සරණයි අංග 6 ආයතන තියෙනවනේ සදොර දොර මේ ద్వාරය චක්කසෝත ගාමජීවකාල මන ඒ අංග 6ේම අරමුණු වැදුනම අරමුණු ආවම උපේක්ෂා තත්වෙන් ඉන්නවයි කියන එක තමයි ඒ කියන්නේ. පැහැදිලි නේ? ඒකයි. තිරුවන් සරණයි. මිස් පොඩ්ඩක් පිටුව පොඩ්ඩක් කියන්න පුළුවන්ද? පිටුව අංකය 215 215 නේද? අපේ පොතේ 246 මිස් තියෙන්නේ. 246 ධර්මශාස්ත්‍ර පොතද? විසුද්ධි මාර්ගයේ 246 අපේ printed පොත මිස්. මේකත් බෞද්ධ සංස්කෘතික මූල මධ්‍යස්ථානයෙන් ගහන පොත. මේ අලුත් පොතේ තමයි එහෙම පිටු අංක වෙනස් කරන්නේ. ඒකම කරුණනේ පිටුව තමයි වෙනස් වෙලා තියෙන්නේ. මගේ ළඟ තියෙන ධර්මශාස්ත්‍රංගේ පොත. නමුත් වචනයක්වත් වෙනසක් නැහැ. ඒ විදිහටම කියනවා. වෙනසක් වෙන්න බෑ. වෙනසක් නැහැ. ඒතර ෂඩාංග කියන එක මේ අර සදොර. හොඳයි ඒක මතක තියාගන්න. සදොර. ద్వාර 6. ආයතන 6. දොරටු 6. පැහැදිලිනේ? ඒ දොරටු දැන් චක්කු ගැන විතරයි මෙතන කිව්වේ. භික්ෂුව ඇසින් රූප දැක. ඒ ඇසින් රූප දැක වගේම කනින් ශබ්ද ආසා නහයෙන් ගන්ධය දැන ඒ වගේ තමයි අපි රස දිවෙන් රස දැන ඒ වගේ අපි හිතා ගන්න ඕනේ. ඒක ලියන්න පුළුවන්. ෂඩාංග කියන්නේ ඔය අසකන නාසය දිව ශරීරය මන කියන 6 තමයි. ඒ අංග 6ෙම උපේක්ෂාව ගැන මේ කියන්නේ. පැහැදිලිනේ? ඒ 6ෙම උපේක්ෂාව. දසවිධ උපේක්ෂා. අතර මේ සතිය ධානයේදී මේ උපේක්ෂාව තියෙනවා කියන එක තමයි කියන්නේ. හැබැයි ලැබුවා විතරයි උපේක්ෂාව. ඊට වඩා ඉහළයි 4 වෙනි ධානයේ උපේක්ෂාව. ඊළඟ ඒ කියන්නේ සතිය ධානයේදීම මේව ලබනවා කියන එකයි කියන්නේ. සුඛ ඒකග්ගතා. සුඛයේ තියෙන උපේක්ෂාව. ඊළඟ බ්‍රහ්ම විහාරෝ උපේක්ෂාව. උපේක්ඛා සාගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති. ඒ කියන්නේ උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් වතුරා වාසය කරනවා කියලා කියන්නේ. එතකොට සත්වයන් කෙරෙහි මධ්‍යස්ථාකාර වූ යම් උපේක්ෂාවක් වේද එය බ්‍රහ්ම විහාරෝපේක්ෂාව. ඒතර ෂඩංගෝපේක්ෂාව කියන්නේ සදොරින්ම උපේක්ෂා සහගත බව. බ්‍රහ්ම විහාරෝපේක්ෂාව කියන්නේ බ්‍රහ්ම අපි දන්නෝනේ බඹ විහරණ වල තියෙන උපේක්ෂාව. නැත්තා කරුණා මුදිතා උපේක්ෂාව නේද? සතර බඹ විහරණ මැඩම් නේ. ඒ තියෙන උපේක්ෂාව අනුව සත්වයන් කෙරෙහි මධ්‍යස්ථාකාර වූ උපේක්ෂාවක් කියන එකයි මේ කියන්නේ. එතකොට සත්වයන් කෙරෙහි තියෙන මධ්‍යස්ථාකාර උපේක්ෂාව තමයි බ්‍රහ්ම විහාරෝපේක්ෂාව කියලා කියන්නේ. ෂඩංග කියන්නේ අර දොරටු 6. ආයතන 6 මේ අරමුණු ගැටීමෙන් ඇති කරගන්න උපේක්ෂා සහගත තත්වය. වෙනස ඒකයි. බොද්ධංගෝපේක්ෂාව තමයි 3 වෙනි කාරණය. බොද්ධංග උපේක්ෂාව උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං. අර සම්බොජ්ජංග තත්වය විවේක නිස්සිතං විවේක නිස්සිත වූ උපේක්ඛා සම්බොජ්ජංගය වඩයි කියන එක තමයි මෙතන අදහස් වෙනවා කියලා කියන්නේ. දැන් ටිකක් උසස් තත්වයක් නේද උපේක්ඛා. දැන් උපේක්ඛා සත්බොජ්ජංග වල තියෙනනේ උපේක්ඛා සමාධි උපේක්ඛා. අනේ ඒකට සම්බන්ධ උපේක්ෂාවක් ගැන තමයි මෙතන කියන්නේ. ඒ තත්වයම නෙවි
බොජ්ජංග වඩන අවස්ථාවේම තියෙන தත්ත්වේ නොවේයි. නමුත් මේ තතිය ධානයේ මේ උපේක්ෂාව ලබනවා කියන එකයි කියන්නේ. ඒ ගතිය ඒ සුඛසහගත తত্ত্বය උපේක්ෂා සහගත తত্ত্বය ලබනවා කියන එකයි කියන්නේ. භාවනාව වීතිපතිපන්න කල්ය අලීනානුද්ධත. ඒ කියන්නේ ඇලෙන්නේ නැති අලීන අනුද්ධත. ඇලෙන්නේ අතිරාස්වාද භාවයෙන්. ආස්වාද අනිරාස්වාද භාවයෙන්. ඒ කියන ආස්වාදයක් නැහැ, ඇලෙන්නේ නැහැ. අන්න ඒවා ගතිය නැති ගතිය තමයි මෙතන බොජ්ජංග උපේක්ඛාව. තමයි ඉහළ තත්ත්වයක්. නමුත් මේ සතිය ධානයේදී අත්දැකෙනවා කියන එක තමයි කියන්නේ. බොජ්ජංග වැඩිම මෙතෙන්දී බොජ්ජංගයේ පහළ වෙන උපේක්ෂාව ආරම්භ වෙන තැනක් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ සම්ප්‍රයුක්ත ධර්මයන් කෙරෙහි මධ්‍යස්ථ ආකාරයෙන් පවත්නා උපේක්ෂාව බොජ්ජංග උපේක්ෂාව කියලා කියනවා. එතකොට සත්ත්ව බොජ්ජංග අතුරේ තියෙන උපේක්ෂාව ගැන හැඟීමක් තමයි මෙතන දෙන්නේ. ඒ தত্ত্বයම නොවේයි. නමුත් මේ තතිය ධානයේදී தত্ত্বය උන්වහන්සේ ලබනවා කියන එක කියන්නේ ඒකට ලං වෙනවා කියන එක තමයි කියන්නේ. ඊළඟ වීර්යෝපේක්ෂාව. ඒකත් මේ සප්තබොජ්ජංග වල තියෙන අංගයක්. විරිය කලින් කල උපේක්ඛා නිමිත්ත මෙනෙහි කරයි. මේ දැක්කුණු පමණ ඉක්ම පටන් නොගන්නා ලද පමණ ඉක්ම ලිහිල් නොකරන ලද වීර්ය සංඛ්‍යාතන උපේක්ෂාව. එතන වීර්යයේ කිසිම අඩුවක් ඇති වෙන්නේ නැහැ. පටන් ගත්ත වෙලේ ඉඳලා තියෙන ප්‍රමාණය ඉක්මවන්නේ නැති, ලිහිල් නොකරලා නැති වීර්යය. මෙතන තේරුම් ගන්න මේ වීර්යය දැඩි වීර්යයක් නෙවෙයි, උදාසීනව යන එකකුත් නෙවෙයි, උපේක්ෂා සාගත තත්වයක් තමයි මේ කියන්නේ. වීර්ය උපේක්ෂාව. උපේක්ෂාව දැන් වීර්ය අධික වුණොත් ඒ අදහස් සඵල වෙන්නේ නැහනේ. අභිමතාර්ථ වෙන්නේ මේ ඥානවලදී. ඒකට මෙතන තේරුම් ගන්න ඕන පමණ ඉක්මවා මේ දුර්වල වෙන්නෙත් නැහැ. ඕනවට වැඩි තද වීර්යයක් නුත් නැහැ. අන්න ඒ විදිහට උපේක්ෂා සහගතව තියෙන වීර්ය ගැන තමයි මෙතන කියන්නේ. මධ්‍යස්ථ ආකාරයෙන් පවත්න වීර්යම තමයි මේ අදහස් කරන්න කියලා කියන්නේ. එතකොට වීර්ය උපේක්ෂාව දැන් අපි කො ෂඩංගෝපේක්ෂාව, බ්‍රහ්ම විහාරෝපේක්ෂාව, බුද්ධංගෝපේක්ෂාව, වීර්යෝපේක්ෂාව. දැන් මේවා මේ තේරුම් ගන්න ඒ ආකාරයෙන් එකක් වෙනස් ආකාරයෙන් උසස් ගතියකට පත් වෙනවා. ඊළඟ සංස්කාරෝපේක්ෂාව. සංස්කාර සම්බන්ධව විදර්ශනාවේදී ඇතිවෙන උපේක්ෂා සහගත తත්වය. ඒකයි කියන්නේ. තතිය ධානයේදී ඒක අත්දකින්නවා. එතන සංස්කාර උපේක්ෂා ගැන කියනෝ සමත වශයෙන් 8යි උපදින්නේ, විදර්ශනා වශයෙන් 10ක් උපදිනවා කියලා තියෙනවා. එහෙම ලිව්වම ඇති ඔක වැඩි විස්තර කරන්න තෙන්ට යන්න එපා. විදර්ශනා ගැන තව පසුව සඳහන් වෙනවා. ඒ විදිහට කියලා මේ නිම කරගන්න ඒ ඇති. හැබැයි තියෙනවා පොතේ සඳහන් වෙනවා මේ සමත වශයෙන් ලැබෙන 8ක්, විදර්ශනා වශයෙන් ලැබෙන 10ක් මෙතන සඳහන් වෙනවා. ඉතින් මෙතන පාඩම් කරගන්න අවස්ථාව තියෙනම් කරගන්න, නැත්නම් මේ මෙතන ටිකක් මේ සංස්කාර උපේක්ෂාව ගැන ලියන්න ගියාම අරම ලිව්වම ඇති මට හිතෙන විදිහට සමත වශයෙන් 8යි, විදර්ශනා වශයෙන් සංස්කාර උපේක්ෂා 10යි, සමත වශයෙන් සංස්කාර උපේක්ෂා 8යි කියලා විස්තර හැබැයි පොතේ තියෙනවා. එක පාලියෙන්මයි තියෙන්නේ, තේරුම් කළක් නැහැ. පඨමඥාන පරිලාභත නිවන පුරුෂංකෝ සම්මිට්ඨ මාපඤ්ඤ සංඛාරුපේක්ඛ ඥාන දෙතිය ඥාන තත්ත්වය ඥාන. එතකොට 8 තියෙන්නේ මෙහිමයි. ප්‍රථම, ဒုတိ ය, තතිය, චතුර්ථ ඥාන. ප්‍රථම ඥාන, ဒုတိ ය ඥාන, තතිය ඥාන, චතුර්ථ ඥාන වල ඒ ලැබෙන සංස්කාර උපේක්ෂාවයි ඊළඟට ආකාසානං ඡායතන, ඒ කියන්නේ රූපාරූප කියන සමාපatti 8ේදී ලැබෙන උපේක්ෂාව කියලා තමයි මේ සමත වශයෙන් ලැබෙන සංස්කාර උපේක්ෂා 8. ඒක තමයි කෙටියෙන් කියන්නේ එතන. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය වශයෙන් රූපාවචර ධානවල අරූපාවචර ධානය 4. ආකාසානං ඡායතන, විඥානං ඡායතන,
අකින්චඤ්ඤායතන නිර්සඤ්ඤා නාසඤ්ඤායතන කියන ඒ හතරේ. ඒක අටේම. මේ අටේම ලැබෙන සංඛාර උපේක්ඛාව තමයි සමත වශයෙන් ලැබෙන්නේ. ලියන්නත් පුළුවන් ඒක අමාරු නෑ. එහෙම තේරුම් ගන්න. එහෙම ලිව්වම ඇති. ඊළඟට විදර්ශනා වශයෙන් 10ක් සංස්කාර උපේක්ෂාව සඳහන් වෙනවා. මොකද 10 සෝතාපට්ටි මග්ග පටිලාභ. සෝතාපට්ටි මග්ග, සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරහත් මග්ග, ඊළඟ ඵල. ඒ හතරෙම සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ඵල. එතකොට මාර්ග 4යි, ඵල 4යි, 8යි. ඊළඟට තියෙනවා මේ අරහත් ප්‍රසමා. ඊළඟට පවත්තන් නිමිත්තන් ආයුහනම් පටිසන්තින් ගතින් නිබ්බතින් උප්පතින් ජාති ජරම් ව්‍යාධි මනසෝ කම්පනදී සම්නිඨාන සංඥා සම්පන්නති. ඊළඟ 10 වෙන්නේ අර සතර මග සතර ඵල 8යි. ඒ විදිය උපේක්ෂාව. ඒ කියන්නේ විදර්ශනාවේදී ලැබෙන්නේ. මේ අර ඉස්සල කිව්වේ 8 සමත. ඊළඟට මේ අර දුක් අපි දුක් කොට දානෝනේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ උපායාස. අන්න ඒ ආකාරයෙන් තිබෙන සංස්කාර උපේක්ෂාව. ඊළඟට සංඛාර උපේක්ඛා ඥාන කියලා තව තියෙනෝනේ මේ විදර්ශනා ඥානය. ඒ ඥානයේදී ලැබෙන උපේක්ෂාව. අන්න ඒක තමයි 10. මා දස විපස්සනා වශයෙන් උපජ්ජන්ති කියලා පොතේ සඳහන් වෙනවා. ඒතකොට සෝවා මාර්ග 4යි ඵල 4යි අර දුක් සහිතව ඇති වෙන ඒ උපේක්ෂා දුක්ඛ දුක්සගත කර්ම ඇති වෙන උපේක්ෂාවත් ඊළඟට සංඛාර උපේක්ඛා ඥානයේ තියෙන සංඛාර උපේක්ඛා ඥානයේ තියෙන උපේක්ෂාවත් වශයෙන් තමයි 10 සඳහන් වෙන්නේ. ඒක ඒ විදිහට ලියන්න පුළුවන්. මේ ඒක මතක තියාගන්න පුළුවන්. එතකොට සංඛාර උපේක්ෂාව ඒ විදියයි. සංස්කාර කියන එක දන්න ඕනේ නේ. හේතු නිසා අට ගන්න හැම දෙයක්ම සංස්කාර විදිහට සඳහන්. අපේ චිත්ත අපේ චෛතසික 50 90 ඒව සංස්කාර ඒ විදිහට සඳහන් කරන්නේ. ඊළඟට තියෙන වේදනා උපේක්ෂාව. වේදනා උපේක්ෂාව කියන්නේ යම් කලක කාමාවචර උපේක්ඛා සහගත කුසලසිත උපන්නේද යන මෙහි දැක්කුණු අදුක්ඛ මසුක කියන උපේක්ෂාව තමයි වේදනා උපේක්ෂාව කියලා කියන්නේ. මේ අදුක්ඛ මසුක තත්වය දුකත් නෙවි සුඛත් නෙවි අදුක්ඛ මසුක කියන අන්නේ උපේක්ෂාව තමයි වේදනෝපේක්ෂාව. වේදනෝපේක්ෂාව කියන්නේ වේදනා උපේක්ෂාවට සම්බන්ධ වෙලා සංදි වල තියෙන්නේ. ඒ විදිහට වේදනා උපේක්ෂාව සඳහන් කරන්න පුළුවන්. විදර්ශනා උපේක්ෂාව යමෙක් විනිද ඒ දුරු කරයි. උපේක්ෂාව ලබා යන්නේ මේ දකුණු අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණයෙන් මධ්‍යස්ත වූ. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සීකිරීමෙන් මධ්‍යස්ත වූ ගත මේක විදර්ශනාවේදී ලැබෙන උපේක්ෂාවක්. උදේ අපි සමතේ දැන් කතා කරන්නේ. නමුත් ඒ තත්ත්වය අත්දකින්න බව තමයි කියන්නේ. නමුත් ඒක නිස්තිර වශයෙන්ම විදර්ශනා උපේක්ෂාව කියලා මෙතනදී කියන්න බෑ. තතිය ධානයේදී ලැබෙන උපේක්ෂාව. මේ උපේක්ෂා 10 විදිහට මේක සඳහන් කරගන්න. මේක පස්සේ වෙන භාවනාවදී මේ தত্ত্বය මේ ගන්නවා. తත්‍ර මධ්‍යතෝපේක්ෂාව, తත්‍ර මධ්‍යතා උපේක්ෂාව, తත්‍ර මධ්‍යතතා උපේක්ෂාව. එතකොට එතන කියන්නේ යේවාපනක ධර්මයන් ඇතුළත් සාජාත ධර්ම සමව ඉස්ලීමට කාරණ වූ යම් උපේක්ෂාවක් වෙද්ද ඒක తත්‍ර මධ්‍යත්තු උපේක්ෂාව කියලා කියන්නේ. යේවාපනක ධර්ම දන්නවනේ නේ සමත විදර්ශනා. එකම ඇතුව එන උපේක්ෂා තත්වය. ඊළඟට ධාන උපේක්ෂාව උපේක්ඛකෝච විහෙරති කියලා මේ ධානයෙන් ලැබෙන අග්‍ර වූ ධාන සුඛෙහි පක්ෂපාත නොදවන. ඒ කියන්නේ අග්‍ර වූ ධාන සුවයෙන් ලැබෙන උපේක්ෂාව තමයි ධාන උපේක්ෂාව කියලා කියන්නේ. ඒක තාමත් සියුම් තත්වයක්. ඒ විදිහට මෙතන ලියන්න. අග්‍ර වූ ධාන සුඛෙහි
පක්ෂපාත නොදවන යම් උපේක්ෂාවක් වේද අන්නේ ධාන උපේක්ෂාවයි කියලා කියන්නේ. එතන සුඛයක් නැහැ එතන. උපේක්ඛා අපි දන්නවා අන්තිමට පස්වෙනි ධානයේදීනේ උපේක්ඛා එකග්ගත. අර හතර ආකාරයෙන් හතරවෙනි එකේදීනේ උපේක්ඛා එකග්ගත. එතන තාමත් දැඩි උපේක්ෂා මධ්‍යස්ථ ස්වභාවයක් තියෙනවා. ඊළඟ පාරිශුද්ධ උපේක්ෂාව උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථ ඥාන. දැන් මෙතන සතරවෙනි ධානයේදී මේ තියෙන තත්වයක්. මේ තතිය ඥානයේදී ලබන. එතන මේ තතිය ඥානයේදී මේ සිවුම් විදියට මේ උපේක්ෂා තත්වය සාකච්ඡා වෙනවා. මේ තත්වය ලබනම අපි දැන් කල්පනා කරන්නේ පළවෙනි එකේදීම මේ රහතන් වහන්සේගේ තත්වය කිව්වේ. ඉතින් අර ඒවා යම්කිසි වශයෙන් සුළුවෙන් අත්දකින්න තත්වයක් තමයි තතිය ඥානයේදී ලැබෙන්නේ. එතකොට උපේක්ඛා සතිපාරිශුද්ධි. උපේක්ෂාව සතිය දෙකම ඇති පිරිසුදුභාවය තමයි මේ සතරේ ධානයේදී උපේක්ඛා එකග්ගත. මේ දෙක තියෙන සතරවෙනි ධානයේදී. නමුත් මේක තතිය ධානයේදී සුළු වශයෙන් අත්දකින්න බව තමයි කියන්නේ. එතකොට මෙහි දැක්වූ නීවරණ විතර්ක ਵਿਚාරාදී සියලු ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් පිරිසිදු වූ නීවරණ විතර්ක ਵਿਚාරය ඉතින් ඒ කියන්නේ මේකල මුල එකම තාමත් කියනවා. නීවරණ විතක්ක ਵਿਚාරාදී සියලු විරුද්ධ ධර්මයන්ගෙන් පිරිසිදු වූ ප්‍රතිපක්ෂ ධර්ම සංසිඳු වීමේ විරුද්ධ උත්සාහ රහිත වූ යම් උපේක්ෂාවක් වේ නම් එය පාරිශුද්ධ උපේක්ෂාවයි. ඒක තාම උසස් විශිෂ්ට තත්වයක්. සියලු කෙලසුන්ගෙන් වෙන් වෙලා මේ විස්කම්බන වශයෙන් සමුච්ඡේද ප්‍රහාණයක් නෙවෙයි මෙතන මේ කියන්නේ. ඒ වයින් සංසිඳිලා උත්සාහ නැති අනේ උපේක්ෂාව තමයි මෙතන පාරිශුද්ධ උපේක්ෂාව කියන්නේ. මේක බොජ්ජංග ධර්ම වල තියෙන උපේක්ෂාවට සමාන උපේක්ෂාවක්. ඒ කියන්නේ මේ තතිය ධානයේදීම ඒක යම්කිසි අත්විඳීමක් කියන්නේ සුළුවෙන් බොහොම සුළුවෙන් අර විදුලි කොටනවා වගේ තමයි. බොහොම සුළුවෙන් ලබන උපේක්ෂාවක්. නමුත් ඒ තත්ත්වයේ තතිය ධානයේ ලැබෙනවා කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. මේක විතර තේරුම් කරගන්න. මේ දසවිධ උපේක්ෂා අතුරෙන් ෂඩංගෝපේක්ෂා, බ්‍රහ්ම විහාරෝපේක්ෂා, බුද්ධංග උපේක්ෂා, තත්‍රමජ්ජත් ධානෝපේක්ෂා, පාරිශුද්ධ උපේක්ෂා මේ 6 අර්ථ වශයෙන් කිව්වම එකම තත්‍රමජ්ජත් උපේක්ෂාවමයි කියලා පොතේ සඳහන් වෙනවා. මේක ගැන සඳහන් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ උපේක්ෂා 10න් මේ කියපු 6ම තත්‍රමජ්ජත් උපේක්ෂාවමයි කියලා කියනවා. 8 වෙනි එකේ සඳහන් වෙන උපේක්ෂාවමයි කියලා කියනවා. එතකොට ෂඩංග, බ්‍රහ්ම විහාර, බුද්ධංග වීර්ය අතරිනවා. තොඳ වීර්ය නෑයකට තත්‍රමජ්ජත් වීර්ය වේදනා විදර්ශනා තුනම අයින් වෙලා අන්න ඒ 6 ඒකයි ඥාන උපේක්ෂාවත් පරිශුද්ධ උපේක්ෂාවත් මේ 6 එකම තත්‍රමජ්ජත් උපේක්ෂාවමයි කියලා කියන්නේ. ඒක පැහැදිලි තත්‍රමජ්ජත් උපේක්ෂාවේ තත්වයම තමයි ඒ 6ෙම තියෙන්නේ. දැන් වීර්ය වේදනා විදර්ශනා එතන නෑ. ඒකයි කියන්නේ. වීර්ය නෑ, වේදනාව නෑ, විදර්ශන නෑ. සංස්කාර උපේක්ෂාවක් නෑ මිස්. සංස්කාර උපේක්ෂාවක් නෑ. සංස්කාර උපේක්ෂාව නෑ. හොඳයි. සංස්කාර උපේක්ෂාවක් නෑ. එතකොට අය අර 7ම එකයි කියන එක තමයි කියන්නේ. අදහස වැළුවම ඒකම එකයි කියන එක තමයි කියන්නේ. 7ක් එතකොට එක වගේ වෙනවා. අර මෙතන එකම පුද්ගලයා කුමාර තරුණ මහලු සෙනවි රජා ආදී වශයෙන් බෙදී යන්නාසේ. අන්න එකම උපේක්ෂාව අර වැඩි වෙවි තත්වයෙන් වැඩි වෙවි යන ආකාරය අන්න එහෙම කියන්නේ. ඒ අවස්ථා ભેදයෙන් බෙදී ගියයි කියන්නේ. මේක අවස්ථා ભેදයෙන් බෙදී ගියා කියන එක තමයි පොතේ සඳහන් වෙන්නේ. කියන අවස්ථා මේ 6 තත්‍රමජ්ජත් උපේක්ෂාවමයි කියලා කිව්වට අර මේ කියන විදිහට නගර මහලු එහෙම කියනවා. ඒ කියන්නේ තත්වයේ වෙනසක් පැහැදිලි කරන දෙයක් කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඒක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මැඩම් අවසරයි මේ තිරුවන් සරණයි මේ බුද්ධංග උපේක්ෂාව මේ සාමාන්‍ය වලදී වඩන්න බෑ නේද?
කියලා අහන්නේ. මේ උපේක්ෂාව මම කියන්නේ මේක මේ උපේක්ෂා දැන් මෙතන කො රහතන් වහන්සේගේ උපේක්ෂාව මෙතන කිව්වා නේද පළවෙනි එකේදී ඒ தත්ත්වය උනන්න මේ උපේක්ෂාව අත්දකින්න හැටි කියන්නේ මේ තත්ත්ව ඥානෙටපත් වෙන පුද්ගලයාට මේ උපේක්ෂා తত্ত্বය දැන් අර අන්තිම අග්‍ර අවස්ථාවේ ලැබෙන උපේක්ෂා తত্ত্বයේ ඒකම නෙවි ඒක හඳුනා ගන්න පුළුවන්කම මේ කියන්නේ ඊළඟට මේ හයේ අර හයක් කිව්වා එකමක් තත්ත්ව මජ්ජත්තු උපේක්ෂාවම තමයි කියලා ඒක හැබැයි ඒ හයත් වෙන සත්‍ය වෙනවා ඒව එක එක අර මේ තල ඒක දැන් මෙතන තේරුම් ගන්න මේක තරුණ මහලු සෙනෙවි රජ අර ඒ වගේ මේ කුඩා ඉඳලා ලොකුවට යන උපේක්ෂා තත්ත්වය ගැන විදියට සලකන්නේ කියලා කියන්නේ. එකම උපේක්ෂාව නෙවෙයි දැන් ඊට දැන් රහතන් වහන්සේට තියෙන උපේක්ෂා තත්ත්වය එක කියන්න බෑනේ. නමුත් මේ උපේක්ෂාව ගැන තමයි මේ කියන්නේ. ඒ උපේක්ෂාවම මෙයා ඒ බොහොම සුළු වශයෙන් අර මේ බොහොම විදුලි කෙටුවා වගේ බොහොම සුළු වශයෙන් උපේක්ෂාව මේ තති අධ්‍යානයේදී අත්දකින්න කියන එක තමයි මේ කියන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණ මේකේ තියෙනවා දසවිධ උපේක්ෂාවේ අවසානයේ කියනවා මෙහිලා ගත යුත්තේ ධානය උපේක්ෂාවයි කියලා ගහලා තියෙනවා මිස්. මෙහිලා ගත යුත්තේ දැන් අර උපේක්ෂා 10 කියලා මෙහිලා ගත යුත්තේ කියලා මෙතන සඳහන් වෙන්නේ ධානය උපේක්ෂාව කියලා පැහැදිලිව කියලා තියෙනවා මිස්. අපිට පැහැදිලි වෙන්නේ දැන් අපිට පැහැදිලි වෙනවා මුලම කිව්ව රහතන් වහන්සේගේ ගතියනේ. රහතන් වහන්සේගේ ගතිය නේද මුලම උපේක්ෂාව කිව්විද අපිට ඒක අපිට තේරෙනවා මේ උපේක්ෂාව කිව්වට ඒක ඒ తත්වය නෙවෙයි. දැන් ධාන උපේක්ෂාව තමයි ගන්න කියලා කියන්නේ. හැබැයි පොතේ සඳහන් වුණා මේ කියන්නේ මේ උපේක්ෂා අත්දකින්නවා. දැන් අපි මෙත්තා කියලා කිව්වම අපි මෛත්‍රියෙන් ධාන ලැබලා නැතුවට මෙත්තා කියන එක අපිට තේරෙනවනේ. ඔක සාමාන්‍යයෙන් වෙන කෙනෙකුට ආගමික කෙනෙකුට මේ මෙත්තා තේරෙන්නේ නැහැ. අපි බෞද්ධයට මේක මෙත්තා තේරෙන්නව නමුත් අර භාවනා කළා ලබන මෙත්තාව ධානාංග වශයෙන් ලබන ධාන වශයෙන් ඒ අර අපමඤ්ඤා තත්ත්වේ නෙවි. අර ඒ වගේ එකක් මේ කියන්නේ. ඉතින් මෙතන ගන්න තියෙන්නේ ධාන උපේක්ෂාව පමණයි. ධානයේදී අර උපේක්ෂා සාගත තත්ත්වේ තියෙනවා. හැබැයි අරක නෙමි ඒකට ඒක සියුම් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් මෙත්තා කියන එක අපි හඳුනනෝනේ. මෛත්‍රිය කියන එක අපි හඳුනනෝනේ. හඳුනුවට අපි ධාන වඩලා නැහැ මෛත්‍රිය. ධාන ලැබිලා නැහැ. අර ඒ වගේ තත්ත්වයක් මේ කියන්නේ. ඒක තමයි කියන්නේ. චලංග උපේක්ෂා ඇතිතන බොජ්ජංග උපේක්ඛාදියද බොජ්ජංග උපේක්ඛා ඇතන චලංග උපේක්ඛාදියද වෙන්නේ නැහැ කියන එක පැහැදිලි කරගන්නයි කියලා කියනවා. ඉතින් මේක ඉතාමත් මේ පැහැදිලිව තේරුම් ගන්න ඕන. නමුත් අර රහතන් වහන්සේගේ සිතේ තියෙන උපේක්ෂා තත්වය නෙවෙයි මෙතන තියෙන්නේ කියන එක තමයි පැහැදිලි කරගන්න ඕන. ඒත් අපිට මෙතෙන්දි ගන්න වෙන්නේ ධාන උපේක්ඛාව විතරයි. ධාන උපේක්ඛාව විතරයි. ධීර්ය උපේක්ෂාව හා වේදනා උපේක්ෂාව ඔවුනොවුන්ද සසු උපේක්ෂාවන් ආද අර්ථ වශයෙන් භින්නමයි. ඒ අර්ථ වෙනස් කියන එක තමයි කියන්නේ. අර්ථ වෙනස්. මේ කිව්වට ඒක මේකම නෙවෙයි. මේක ඒකම නෙවෙයි. අර ඒ විදිහට තේරුම් ගන්න ඕන. ඒ උපේක්ෂා 10 අතුරෙන්. එතකොට දසවිධ උපේක්ෂා අතරින් අපිට ගන්න කියන්නේ ධාන උපේක්ෂාව තමයි. දැන් මේ කියන්නේ තේරුම මේ උපේක්ෂා අතුරෙන් මේ ධානයට සම්බන්ධ වූ ධානයේ තියෙන උපේක්ෂා සාගත తত্ত্বය තත්ත්‍ය ධානයේදී ලැබෙනවා කියන එකයි කියන්නේ. උපේක්ෂා తত্ত্বය යන්න ලැබෙන ධානයේදී ලැබෙන උපේක්ෂා සාගත తত্ত্বය ඒ කියන්නේ එක මධ්‍යස්ථ භාවය. කියන මේ තේරුම් ගන්න එක කියන්නේ. උපේක්ෂා සාගත තත්ත්වය මේක ඉතාමත් උසස් තත්ත්වයක් මේ ධානයේදී මේ ලැබෙන උපේක්ෂා සාගත තත්ත්වය දැන් අපි සාමාන්‍ය විදිහට බලනකොට ඉතාමත් ඉහළයි. නමුත් ඒ උපේක්ෂා සාගත තත්ත්වය අර මාර්ගඵලලාභී එහෙම නැත්නම් රහතන් වහන්සේට තියෙන උපේක්ෂා සාගත තත්ත්වය කියලා ගණන් එහෙම තේරුම් ගන්න හොඳ එහෙම එපා. ඒක වැරදි. මේ දක්වන උපේක්ෂා දැන් මේක අර්ථ වශයෙන් කියන්නේ මේ තත්ත්‍ර මජ්ජත් උපේක්ඛාව ප්‍රථම ද්විතීය ධානයෙන්නේ තියෙනවා කියලා මෙතන කියනවා. නමුත් අපිට ඒක අල්ලන්න බෑ දැනෙන්නේ නැහැ. ඒක කියන්නේ නැහැ. උපේක්ඛා කෝච විහෙරති කියලා මෙතන කිව්වේ අර
උපේක්ෂාව මෙතනද සතිය ධානයේදී ලැබෙනවා කියන එක. නමුත් අර ඉහළ බොජ්ජංග තත්වය හෝ රහතන් වහන්සේ ලබන තත්වය නෙවෙයි. ඒක තේරුම් ගන්න. සතෝට සම්පජානෝ ඒක තේරෙනවා. සතිය සහ සිහිය සහ නුවණ. සම්පජාන කියන්නේ නුවණ. සති කියන්නේ සිහිය. සති සම්ප්‍රජඤ්ඤය. භාවනාවෙන් ලැබෙන්නේ ඒක තමයි. භාවනාවේ අග්‍ර ඵලය ඒක තමයි. සති සම්පජඤ්ඤය. ඉතින් මේ විදිහට තේරුම් ගන්න ඔය විදිහට ඒක තේරුම් ගන්න තව ගොඩාක් විස්තර තියෙනවා. ඒවා මේ මං හිතන්නේ එච්චරම අවශ්‍ය වෙන එකක් නෑ. හැබැයි කියව ගත්තම යම් කිසි අදහසක් ගන්න පුළුවන්. දැන් මෙතන මං කියවන්න ඕනේ කියවන්න. ඒ ටික කියවන්න උදාහරණයක් දීලා තියෙනවා. ඒක කියවුවම යම් කිසි අදහසක් එනවා. මේක තතිය සමාපත්තිය ඥාන සමාපත්තිය. තතිය ඥානය. ඊළඟ චතුර්ථ ඥානය ලබා ගන්නෙත් අර විදියටම තමයි. සුත්‍ය ඥානෙහි අර පංචාකාර වශී ප්‍රගුණ කරන්න ඕනේ. මේ හැම ධානයකම ඊළඟ ධානයට යන්නට පළමුව ඉඳපු ධානයෙන් නැගී සිටලා ඒ නිමිත්තම අරමුණු කර ඒ නැගී සිටලා පංචවසී භාවයෙන් වශී භාවයටපත් කරගෙන දැන් ඒ පුරුදුයි යෝගාවචරයට. එතකොට ඒක පුරුදුයි වශී භාවයටපත් වෙන ආකාරය පංචවසී ආවර්ජන සමාපජ්ජන ආදී ඒ වශී භාව වශී මේ අදිඨාන උත්ථාන මේ ඒ ආශී වශයෙන් මේ වශී භාවය යට දැන් පුරුදු වෙනකොට මේක යාට ඉක්මනටමයි වශී භාවයටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ආයත් මුල ඉඳලා පඨවි මේ යගේ මූල කර්මස්ථානයේ පඨවි කසනේ. ඒ අනුවම තමයි මෙනි කළ ආයත් එයාට මේ භාවනායේදී අර ධානය ඔක්කොම ලැබෙනවා. පඨම ද්විතීය තතිය අත්දකින්න වෙතෙන්දී ලැබෙලා තමයි චතුර්ථ ධානයට උත්සාහ කරන්නේ. ඉතින් ඒ අර විදියටමයි ඒ ධානය ලබා ගන්න ක්‍රමයේ වෙනසක් නැහැ. ඒ විදිහටම තමයි ලබා ගන්න. එතකොට චතුර්ථ ධානය ගැන සඳහන් වෙන්නේ සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. එහෙමයි සඳහන් වෙන්නේ. මේ පදයන් හොඳට මතක තියාගන්න පාඩම් කරන්න. ඇත්තටම මේකක් ලිව්වම තමන්ට සිංහලෙන් එක ලියා ගන්නත් පහසු වෙනවා. ආයි පරිපූර්ණයි. පිළිතුර පරිපූර්ණයි. ආයි මුකුත් අඩුවක් නැහැ. දැන් බලන්න සුඛස්සච පහන දුක්ඛස්සච පහන. සුඛය නැති කළා දුකයත් නැති කළා. සුඛ දුක්ඛ දෙකම නැති කළා. දුක කොහොමත් නැහැ නේ මෙතන. සුඛ නැති කළා. ඒ දෙකම නැති ප්‍රහාණය වෙච්ච සෝමනස්ස දෝමනස්සනොත් නැති වෙලා ඒකත් නැති වෙලා. ආයත් කියනවා දුක්ඛං අසුඛං කියලා. දැන් අරව කිව්වට පස්සේ ආයත් කියන්නේ වැඩි තහවුරුවක් දෙන්න තමයි මේ විදිහට මේ වචන පාවිච්චි කරන්නේ. අදුක්ඛං අසුඛං. එහෙමත් කියලා මේ ඔක්කොම කියලා උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විපේක්ඛා සති පාරිසුද්ධින්. උපේක්ඛාව තියෙනවා සතිය තියෙනවා. පිරිසුදු චතුත්ථ ඥානයේ වාසය කරනවා කියන එකයි කියන්නේ. ඒක තේරුම් ගන්න අර විතක්ක ਵਿਚාර ප්‍රශ්න වගේ තමයි මෙතන එන්නේ. ඒක ඔක්කොම කියන්න ඕන. සුඛ දුක්ඛ ප්‍රහාණය වෙලා සෝමනස්ස දෝමනස්ස නම් නැති වෙලා ආයිත් කියනවා දුක්ඛං අසුඛං උපේක්ඛා සතිකාය සුද්ධිය. ඒක නිසා මේ විවරණය කරන ආකාරය බුද්ධ දේශනේ හැටි ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ කලින්ම මේවා නැති වෙලානේ නුත් ආයිත් කියනවා. එකාංගයකින් විප්‍රහීන වූ. ඒක විප්‍රහීන වෙන එකාංගයක් නැති වෙලා නැහැ. විප්‍රහීන කියන්නේ ප්‍රහීන කියන්නේ නැති වෙලා විප්‍රහීන කියන්නේ නැති වුනේ නැහැ. මොකද එකාංගය. උපේක්ඛාව නේද? උපේක්ඛාව තමයි තියෙන්නේ. අංගද්වේකෙන් සමන්විත වූ ත්‍රිවිධ කල්යාණ දස ලක්ෂණ අරවා යුක්තයි පඨවි කසන චතුත්ථ ඥානෙ ලබා ගන්නවා. මෙතන මැඩම් සංසන්නයි මැඩම් මෙතන දුක්ඛම අසුඛ එතන කියන්නේ අර වේදනා උපේක්ඛාව ගැන නේද? ඔව් වේදනාව. මේක කරුණු විශේෂ ඒ කියන්නේ මේ ඒ විදිහට දුක් දැන් පහන දුක්ඛස කියන්නේ කායික.
අර 10න් වේදනාව දෝමනස්ස කියන්නේ සෝමනස්ස දෝමනස්ස කියන්නේ මේ චෛතසික වශයෙන් අදුක්ඛම සුඛ කියනකොට ඔක්කොම අයිති වෙනවා. මේ එහෙම පැහැදිලිද? අතන අර 10න් වේදනා උපේක්ෂාව ගැන තමයි මෙතන කියන්නේ කියලා මට හිතුනේ. ඒකයි එහෙම. අදුක්ඛං අසුඛං උපේක්ඛා. හරි මිස්. තෙරුවන් සරණයි මිස් එතන හරි. ඒ කියන්නේ මිස් එතන ගණන්නේ මේ වේදනා උපේක්ෂාව. ඒක හරි මිස්. ඔව් වේදනාව. සුඛ දුක්ඛ නැති වෙලා තියෙනවා. සෝමනස්ස දෝමනස්ස නැති වෙලා තියෙනවා. වේදනා උපේක්ෂාව. ඒ කියන්නේ කායික සුඛ දුක්ඛත් නැහැ. චෛතසික සුඛ දුක්ඛත් නැහැ. ඒක මේ නැති වෙන්නේ සතරවෙනි ධානයේදී. ඒතර වේදනාව ගැන තමයි කියන්නේ. එතන උපේක්ඛාව වේදනා උපේක්ඛාව තමයි ඒ කියන්නේ. ඔව් පැහැදිලි ඒක. ඒ විදිහට චතුර්ථ ධානය ලබා ගන්නවා. ඒතර චතුර්ථ ධානය ගැන සතර ආකාරයෙන් වුණා. මෙයාට දැන් උපේක්ඛා එකග්ගතාව විතරයි තියෙන්නේ. පංචම ධානය දක්වා යන කෙනාට මේ උපේක්ඛා එකග්ගතාව එන්නේ පස්වෙනි ධානයේදී. ඒක තමයි වෙනස තියෙන්නේ. වෙන වෙනසක් නැහැ. අන්තිම ප්‍රතිඵලය හතරත් පහෙත් උත්තරේ එකයි ස්වභාවයේ තත්ත්වය එකයි. මොකද තික්ක පඤ්ඤ මන්ද පඤ්ඤ වශයෙන් තියෙන වෙනස්කම තමයි අපි ඒ ප්‍රථම ද්විතීය දෙකේදී තමයි ඒක වෙනස් වෙන්නේ. ද්විතීය ධානයේදී වෙනකොට විතක්ක ਵਿਚාර දෙකම එක සැරේට ඉවත් වෙනවා. දැන් පස් ආකාර වෙනකොට විතක්කේ පළවෙනි ධානයේදී නැති වෙන්නේ විතක්කේ දෙවෙනි ධානයේදී. තතිය ධානයේ තමයි අර අපි ඉස්සෙල්ලා කතා කර තත්වේ එන්නේ. ඒක නිසා ඒ විදිහට තේරුම් ගන්න. ඒ විදිහට තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි මිස්. ඒකේ මිස් අර එතන කලින් කිව්වා වගේ උපේක්ඛා ඒකාග්‍රතාව එන නිසා එතනට එන්නේ වේදනා උපේක්ෂාව. හැබැයි අර උපේක්ඛා සතිපාරිශුද්ධං චතුර්ථ ධානය කියන තැනට එන්නේ පාරිශුද්ධ උපේක්ෂාව. ඒ කියන්නේ මිස් දැන් අර ධානාංග දෙකක් වෙන නිසා උපේක්ෂාව ඒකද චින්තට එතන උපේක්ෂාවට එන්නේ වේදනා උපේක්ෂාව. ඊළඟට අන්තිමට කියන 10 වෙනි එක තියෙන පාරිශුද්ධ උපේක්ෂාව කියන නමත් එනවා. ඒක එන්නේ චතුර්ථ ධානය ලැබුණාට පස්සේ. ඔව්. ඒ කියන්නේ මේ එක්කෝ අර හතර ආකාරයෙන් හතරවෙනි ධානය නැත්නම් පස් ආකාරයෙන් පස්වෙනි ධානය. හරි. ඔක කියන එක පැහැදිලි. ඔබ තමයි කියන දේ. මෙතන විස්තර ගොඩාක් සඳහන් වෙනවා. ඔක්කොම කියවන්න. එතකොට ඒක පැහැදිලි වෙනවා. මෙතන වේදනා උපේක්ෂාව සහ පාරිශුද්ධ උපේක්ෂාව තමයි කියන්නේ. ඔව්. ඊළඟට චතුර්ථ ධානය ගැන ඒ සඳහන් වුණේ. ඒකංග විපහින සෝමනස්ස ප්‍රහාණ. අංග දෙක කියන්නේ උපේක්ඛා ඒකග්ගත. එතකොට මේ පස්වෙනි ධානයට පැමිණෙන්නේ නැතුව කෙනෙකුට අරූප ධානය වඩන්න බෑ. ඒ පස්සේ සඳහන් වෙනවා. එතකොට පඨවිපස්සන නිर्देशයට ඊළඟට පංචක ධානය දැන් හතරනේ ලබා ගන්න ආකාරය කිව්වේ. පස්වෙනි ධානය කියන්නේ මන්ද පඤ්ඤ හතර ආකාර. මේ හතර ආකාර ධානය වශයෙන්. එතකොට පංචක ධානය නිපදවන යෝගියා විසින් අර ආයත අර වගේම තමයි ප්‍රථම ධානයෙන් නැගිලා මේ ප්‍රථම ද්විතීය තතිය චතුර්ථ වශයෙන් ඒ ධාන පහු ඒ ධාන ඉක්මවලා ගිහලා තමයි පස්වෙනි ධානයට යා උත්සාහ කරන්නේ. අර විදියටමයි පටවි ආදිශේ මූල කර්මස්ථානයේ මෙනෙහි කරලා තමයි. ඒතකොට මට නැති වෙන්නේ තියෙන්නේ මේ අර විදියට ඒ ධානාග නැති කරමින් ගිහිල්ලා මේ ධාන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඔක්කොම ඉක්මවලා පංචම ධානයටපත් වෙනවා. දැන් මෙතන කියන්නේ චතුෂ්කණය පංචකණය චතුෂ්කණය නේ ඔය කියන්නේ තික්ක පඤ්ඤ මන්ද පඤ්ඤ එහෙම කියන්නේ භාවිතා කරන පි ණය කියලා. චතුෂ්කණය සතරේ ආකාරයේ පහේ ආකාරය චතුෂ්කණය පංචකණය කියන එක. එතකොට චතුෂ්කණය ප්‍රථම ධානය අර පංචකණය ප්‍රථම ධානයමයි. ဒုတိ ය ධානයේදී තමයි ධානාංග අඩුවීමේ වෙනස තියෙන්නේ. මේක මතක තියාගන්න එච්චර වෙන වෙනසක් නැහැ.
පංචම ධානයටපත් වෙන්නේ නැතිව පංචම ධානයටපත් වෙන්නේ නැතිව අරූප භාවනා අරූප ධාන වඩන්නට පුළුවන් කමක් නැහැ. අපි කියන්නේ මෙත්තා කරුණා මුදිතා දැන් උපේක්ඛා ධාන වඩන්න කෙනෙකුට උපේක්ඛා ධානය වඩන්න බෑ මේව නිකන් ඉඳලා. යා අරවා ඉක්මවල යන්න ඕන. මෙත්තා කරුණා මුදිතා වඩන්නත් බෑ මෙත්තා කරුණා වඩන්නේ නැතුව. ඒ වගේ තමයි ඒ පංචම ධානය නැතිව එහෙම නැත්නම් අර සතර ණයෙන් සතරවනි ධානය නැතිව ඒක උපේක්ඛාවනේදී යාට මේ අරූපාවචර ධාන වඩන්න පුළුවන් කම නැහැ. දැන් සෝවාන් දැන් මේ ධාන නොවඩපු කෙනෙක් වුණා විදර්ශනාව වඩන විදර්ශනාව සමතේ වඩලා විදර්ශනාව වඩන කෙනාට දැන් මාර්ගඵලය සෝවාන් මාර්ගය ලබන්නට බෑ මේ යාට අනිවාර්යෙන්ම පංච පස්වෙනි ධානය එයා එතන තහවුරු කරගන්නවා මාර්ග ඥානයේදී විදර්ශනා ඥානයේදී ඒක එනවා. ඒක පැහැදිලි. පංචම ධානයේ නැතිව මාර්ග ඥානය ලබන්නට බෑ. ඒක නිසා ඒ ධාන නොවඩා සමහර ප්‍රථම ධානයේ ඉඳලා මාර්ගඵල සඳහා උත්සාහ කරන භාවනාන යෝගියෙකුට ඉන්වාසේ මාර්ගය ලබන්නට ආසන්න අවස්ථාවේදී පංචම ධානය ලබනවා. ඒක වෙනසක් නැහැ. ඒක නිසා මේ ධාන පිළිවෙලින් වඩලා දර්ශනා වඩලා මගඵල ලබන්නත් පුළුවන්. එහෙම නැත්නම් ධාන වලටපත් නොවි මගඵල ලබන්නත් භාවනා කරන්න පුළුවන් කියන එක තමයි මෙතින් අපි තේරුම් කරගන්න ඕනේ. දැන් මේ ධාන පහ පඨවි කසිනය අනුව ලබන හැටි තමයි මේ සාකච්ඡා කරේ. දැන් ඊළඟ අනිත් සසු කසින පස්සේ මේ කියනවා ඒක අර කසින වඩන ක්‍රමයේ වෙනසක් නැහැ. අර විවිධ වශයෙන් කසින තමයි විස්තර වෙන්නේ. ඒක නිසා මේ ටික හොඳට බලන්න අර වැඩිපුර තියෙන විස්තර කියවලා තේරුම් ගන්න. දැන් ප්‍රශ්න අහන එකත් කරුණු ඔබතුමන්ලා දන්වන එකත් ඉතාමත් වැදගත්. එතකොට අපි කාටත් ඒක හරියට හදාරන්නට පුළුවන්කම ලැබෙනවා. මගෙන් ගිලිහෙන දෙයක් කවුරුත් දැනගන්න. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ යම්කිසි අදහසක් ආවම අර ඉදිරිපත් කරන එක හරියට මම හුඟක් අගය කරනවා. ඒක හුඟක් හොඳයි. එහෙම කියන එක. අපෙන් කතා කරනකොට උන සමහර කරුණු ගිලිහෙනවා. සමහර කරුණු ඒ ගිලිහෙන තැන් එනවා. ඒක නිසා ඒ සාකච්ඡාව ඉතාමත් වැදගත් කරුණු. එතකොට කාටත් ඒක එක විදියට දැනගන්නට පුළුවන්. ඒ නිසා හුඟක් හොඳයි එහෙම කරුණු විස්තර කරන එක. එහෙමත් කියලා දැන් මේක නැවත නැවතත් කියවලා යම්කිසි මේ පඨවි කසිනය ගැන ඉගෙන ගත්තට පස්සේ අනිත් කසින ගැන උත්තර තියෙන මාතෘකාව විතරයි අපිට සාකච්ඡා කරන්න තියෙන මාතෘකාවත් යම් සමකරුණු විතරයි. ඒතර මේ දසවිධ උපේක්ෂා ගැන හදාරන්න හොඳට මේ ධානවලදී අපිට ලැබෙන හැටි පැහැදිලි වෙනවා. ඒක හොඳයි. මුගක් අවධානයෙන් අහන බව තේරුම් ගන්න බව මට මේ ගැන සතුට වෙන්න පුළුවන් කොහොමද තේරෙනවා. මම මුලදිමත් කිව්වා අපි කියනවට වඩා තව 10 ගුණයක් කරුණු හදාරන්න ඕනේ. එතකොට තමයි මේක හොඳටම තහවුරු වෙන්නේ. ආයේ කියවනකොට යම්කිසි ගැටලු තැනක් තියුණොත් මේක පඨවි කසිනය සම්බන්ධව පඨවි කසින ධාන සම්බන්ධව පොදුවේ එහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. එතකොට අපිට මේ තව ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. අපි ඊළඟ සුමානේ මේ 5 වෙනි පරිච්ඡේදය තව තියෙනවා 5 6 7 ඡේද 3ක් තියෙනවා. පරිච්ඡේද 3ක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒක අපි කොහොම හරි ඉක්මනටම කරමු. ඉක්මනට අපි ඇති මේ කාලය අනුව කාලයේ හැටියට සාකච්ඡා කරමු. එතකොට අද තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මොකද? පැහැදිලි නැහැ. මට පැහැදිලි වුණේ නැහැ ආයෙත් අහන්න. मैडम तेरुවන් සරණයි. තෙරුවන් සරණයි. මේ කසින භාවනාව ගැන කිසි අවබෝධයක් නැහැ.
කසින භාවනාව ගැන පැහැදිලි නෑ. මැඩම් කසින කොහොමද අපි කසිනයක් හදාගන්න විදිය ඔව් ඒක ඇත්තටම මේ කසිනයක් හදාගන්න විදිය කසින හදාගන්න විදිය මුලදීම කිව්වා නේද? දැන් පඨවි කසින දැන් කසින මෙතන තියෙනුනේ කීපයක්. දස කසින 10ක් තියෙනවා. පඨවි කසිනේ හදාගන්න ආකාරය මුලදීම මේ සඳහන් වුණා. ඒක මේ තමන් හදාගන්න කියලා තමයි කියන්නේ. දැන් පඨවි කියන්නේ පොළවනේ. ඔක මුලදීම කියන්නේ පඨවි කියන්නේ පොළව. ඉතින් පොළව වගේ අපිට ඇහැට පේන්න මේක ඇහෙන් ගන්න නිමිත්තක්. අර මේ ආනාපාන සතිය වගේ මෙත්තා කරුණා වගේ එහෙම සිතින් ගන්න අරමුණක් නෙවි මේක ඉස්සෙල්ලා ඇහැට බලලා ඇහෙන් තමයි මේ අරමුණ ගන්නෙ. එතකොට පඨවි විදියට මම දැක්කේ වියත් දෙකක් වගේ විස්කම්බය. ඒ විදියට රෙද්දක් හරි ඒ වගේ එකක තමයි ඒ පිරිසිදු සිනීඳු මැටි පාට තියෙන ඒ පඨවි පාට තියෙන ඒ අතුරුල තමයි කසිනේ හදාගන්නේ කියලා තියන්නේ. ඊළඟට කසිනේ තියාගෙන වාඩි වෙන ක්‍රමයක් පොතේ සඳහන් වෙනවා. වඩා ලං වූ වඩා දුර වූ. එහෙම තියාගන්න ඕනේ. ඒක අමාරු නෑ. මේක සාමාන්‍යයෙන් මේ කසිනය නිමිත්ත ගන්න එක අමාරු නෑ. එහෙමනේ ගන්නෙ. ඇහැට බලලා ඒක දිගටම ඇහැට පුරුදු වුණාට පස්සේ ඇහැ පියාගෙන භාවනා කරනවා. අන්න එතකොට ඒකට තමයි කියන්නේ අර මේ එයාට උග්ඝා නිමිත්ත කියලා ඒකට කියන්නේ. එහෙම බලලා නිමිත්ත අරගෙන ඇහැ පුරුදු වුණාට පස්සේ ඇහැ වැහුවට පස්සේ යාට නිමිත්ත පේනවා. ඊළඟට ඒක උඩ තමයි භාවනා කරන්නේ. ඒක තමයි උග්ඝා නිමිත්ත. දැන් අර කසිනේ හදාගන්නේ හැටි තමයි ඔබතුමිය අහුවේ. ඒක පොතේ මුලටම සඳහන් වෙනවා. මේ කසින මේ පරිච්ඡේදයේ මුලටම සඳහන් වෙනවා. ඒක තියනවා මේ ප්‍රමාණය. රවුමට ඒ රවුමේ විස්කම්බය ප්‍රමාණය සඳහන් වෙනවා. ඉතින් රෙද්දක තමයි අතුරන්න කියලා තියෙන්නේ. සමා වෙන්න මැඩම් අපේ රේරුකාණේ හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගයේ 295 පිටුවේ තියෙනවා හදාගන්න ප්‍රමාණ හදන හැටි. මට ප්‍රමාණය මට මතක දෙවියත් 295 පිටුවේ තියෙනවා. දෙවියත් දෑඟුල් වගේ නේද? එහෙම නේද තියෙන්නේ? මට මතකයි ඒ වගේ. දෙවියත් දෑඟුල් ඒක කියන්නේ වියත් දෙකයි අඟල් දෙක එහෙම මේ ප්‍රමාණයේ තියෙන විස්කම්බය. තෙරුවන් සරණයි මිස් වියතයි අඟල් 4යි මිස්. වියතයි අඟල් 4යි. දෙවියත් නෙවිද? නෑ මිස් පොතේ දැක්කේ නම් ඒ විදිහට වියතයි අඟල් 4යි කියලා. වියතක් කියන්නේ අඟල් 3ක් විතර. දෙවියත් කියන්නේ කසින මණ්ඩලයේ තියලා දුරින් එන්න ඕන දෙවියත්. දුරින් නෑ. කසින මණ්ඩලයේ ඇහැට මේ දැන් තමන් වාඩි වුණාම බිම දිහා බලනකොට පෙනෙන දුර තමයි. ගොඩාක් දුරත් නෙමෙයි ගොඩක් ළඟත් නෙමෙයි. මැඩම් මං කියන්න දෙයක තියෙන එක. කියන්න බෑ. පඨවි කසිනේ ලෑල්ලක සාදන්නේ මෙසේය. කසිනේ ප්‍රමාණයට රවුමට ලෑල්ලක් කපාගත යුතුය. අඟල් භාගයක් පමණ මතු වී තිබෙන පරිදි එහි සෑම තැනම අඟල් දෙකෙන් දෙකට තරමක කුඩා ඇන ගසනු. ඉක්බිති පදම් කළ රතු මැටි එහිලා ඇනයට යටකොට රොටියක් සේ මණ්ඩලය තනනු. ඇන ගැසිය යුත්තේ වියලුණු පසු මැටි තට්ටුව ලෑල්ලෙන් ගැලවී නොයාම පිණිසය. වියලීමෙන් පසු මට්ටම නැති වී ගියහොත් නැවත මට්ටම් කර ගත යුතුය. ලෑල්ල රවුම් කර ගැනීම අපහසු නම් සතරස් ලෑල්ලක කවයක් ඇඳ එහි ඇන ගසා කසින මණ්ඩලය සාදා ගත යුතුය. සුදුසු විවේක තැනක බිම වුවද කසින මණ්ඩලය තනා ගැනීම සුදුසුය. කසින මණ්ඩලය තැනීමේදී මැටිවලට සිමෙන්ති ස්වල්පයක් මිශ්‍ර කර ගැනීමෙන් ශක්තිමත් මණ්ඩලයක් සාදාගත හැකිය. සිමෙන්ති මිශ්‍ර කොට සෑදූ කසින මණ්ඩලය වියලුණු පසු උඩින් තුනියට මැටි පමණක් ආලේප කොට මට්ටම් කර ගත යුතුය. ඔව් හරියට දැන් පැහැදිලි නේ. දැන් ආයෙත් මේ කවුරුත් ඒක අවශ්‍යය කියව ගන්න. ඒක අර මට පොත නැතුව මේක කියන්න බෑ. මට ඒ ප්‍රමාණ විස්කම්බේ හරියට තියෙන්න ඕන. ඒ පටවි ස්වභාවයේ එන විදියට කසින මණ්ඩලය හදා ගන්න ඕනේ. ඒක තමයි ඒකේ අදහස. ඒ විදිහට කරගන්න ඕනේ. හුඟක් දෙනාට මේ කසිනය පහසුයි කියලා කියන්නේ. හුඟක් දෙනාට කසිනය අනුසිත එකතු කරගන්න එක පහසුයි කියලා තමයි සඳහන් වෙන්නේ.
මම එකක් හදලා මැඩම් මම කසින මණ්ඩලයක් හදාගත්තා. ඒක නිසා මට තේරෙනවා ඒක හදන මේක තමයි බොහොම හොඳයි. දැන් මම ඒකයි කිව්වේ අදහස් එක හරි වටිනවා. ඒ මාධ්‍යමයට ගොඩාම ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. දැන් කාටත් ඒ අවශ්‍ය අයට ඒ අදහස ගන්න පුළුවන්. බොහොමත්ම පින්. ත්වන් සරණයි. එතකොට අපි ත්වන් සරණයි. ඉතින් අත්‍තරම අපි සහයෝගයෙන් තමයි මේ කරුණ ඉගෙන ගන්න. ඒ කසින මණ්ඩලය මට ඒක අතරම මේ ආකාරයෙන් කියලා තේරුණාට මේ ප්‍රමාණයම කියන්න මට මතකයක් තිබුණේ නැහැ. අර බලන ප්‍රමාණය තමන්ගේ උසානුව දැන් උස කෙනෙකුට නම් ඒ මං වෙන කෙනෙක් බලන ප්‍රමාණයට වඩා මේ ටිකක් දුරින් තියන්න පුළුවන්. බෑ බිම බලාගෙන බලන එකකුත් නෙවෙයි ඈත බලන් බලන එකකුත් නෙවෙයි. සම තමන්ට ගැළපෙන දුර තමන්ට වාඩි වෙලා ඉවරලා හිතා ගන්න පුළුවන්. ආසනෙත් දාලා වාඩි වෙලා ඉවර වෙලා කසනේ තියලා මේ දුර එහෙමයි තීරණය කරගන්න. දුරෙත් වෙනත් මේකත් වෙනව නැත්නම් ඒකට අමාරුවක් වෙනවා. හරියට උද්ඝාහ කරගන්න බැරි වෙනව නිමිත්ත. ඒක නිසා බොහොම පිං කරුණු ඉදිරිපත් කරාට දැන් අපි අද පාඩම අපි මෙතනින් නවත්තන්න උත්සාහ කරන්නේ. අපි ඊළඟ පරිච්ඡේදයේ ඊළඟ දවසේ කරනවා. මේ පරිච්ඡේදයේ යම්කිසි ගැටලු තැනක් තියෙනම් ආපහු අපි ඉදිරිපත් කළ සාකච්ඡා කරමු ඊළඟ දවසේ. ඒක කලින්ම තෙරුවන් සරණයි මිස් විනාඩියක් දෙන්න මිස් මේකේ තියෙන පිටුව 169 වෙනි පිටුව විසුද්ධි මාර්ගයේ කසින මණ්ඩලයේ දෙරියන් වියත් අතර ඇති තැන පනවා ගත් එක් වියත් සතරඟුල් පා ඇති මොලොක් කියලා දාලා තියෙනවා. ඉතින් ඒ නිසා විසුද්ධි මාර්ගයත් බලන්න කියලා ආරාධනා කරන්න කැමතියි මිස්. දෙවියත් කියනෝනේ. දෙවියත් ඒක නෑ මිස් නෑ දෙරියන් වියත් අතර දෙරියන් වියත් අතර ඇති තැන පනවා ගත් එක් වියත් සතරඟුල් පා ඇති මොලොක් ඇතිරිල්ලක හදාගන්න එක තමයි කියන්නේ. එක් වියත් සතර ඇඟුල් කියලා කියන්නේ. ඔබතුමා කිව්ව එක හරි ඉස්සෙල්ලාම නේ එක් වියත් සතර ඇඟුල්. මට මතක තියෙන දෙවියත් වගේ. මිස් මට තව පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද මිස්? මිස් දැනගන්න පුළුවන්ද මිස්? දැන් ඔය අර විභාග ප්‍රශ්නයක් තිබ්බා මේ ප්‍රථම අධ්‍යයනය ලබාගෙන ඒක රැකගන්නේ කොහොමද කියන එකට උත්තරේ මිස් ඔය පංචවිධ වශීභාවයද නැත්නම් අර අසප්පාය ඒවා දුරු කිරීමද මිස්? ඒ ඔක්කොම අවශ්‍යයි. හැබැයි පංචවිධ වශී වලින් තමයි තහවුරු කරගන්නේ. අපේ අසප්පාය ඒවා මුලටමනේ. ඒ අසප්පාය දේවල් මුලදීම අපි කරන දෙයක්. ධානය රැකගන්නේ පංචවිධ වශී වලින් තමයි. හරි. බොහොම පිං මිස් බොහොම පිං. කොහොමද? ඒක කියනෝනේ අර උදාහරණ ශක්තිති ගර්භයක් සේරකගන්නේ කියලානේ. හරි මිස්. හරි වැදගත්. හරි මිස්. බොහොම පිං. බොහොම පිං. ත්වන් සරණයි. ඉතින් අපි එනං අද පාඩම නිමාවටපත් කරමු. මම හිතන්නේ මේ කාගෙත් සහයෝගයෙන් හුඟක් දුරට කරුණු සාකච්ඡා වුණා. ඒ වුණත් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ සුමානේ ඊළඟ සතිය ඉදිරිපත් කරන්න. ඉස්සෙල්ලාම අපි මෙතෙක් අපි බලන්න අපි කොච්චර කුසල චෛතසිකද මේ කුසල සිත් ඇති කරගත්තේ. කුසල චිත්ත චෛතසිකෝ සමූහයක් තමයි මේ මුළු කාලෙම පුරාම ඇති වුණේ. අපි පළමුවෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ගෞරව භක්තියෙන් යුක්තව අපි කරගත්තු කුසල් පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේට නිදුක් නිරෝගී බව කායික මානසික සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ සියලුම ශාසනික අධ්‍යාශයන් සමෘද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ මේ සියලුම පින් සියලුම දෙවියෝ අනුමෝදන් වී උන්වහන්සේලා පතන බෝධියකින් උතුම් නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ අප සමගයේ සියලුම මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් විලා සුවපත් බවට පැමිණෙත්වා උතුම් නිවනට පැමිණෙත්වා කියලා ඉතාමත් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. අප හැමදෙනාටම මේ උතුම් මේ කුසල ශක්තියෙන් ඉතින්ම ඉක්මනින්ම ධර්ම අවබෝධය සිදු වී ඉතාමත් ඉක්මනින් උතුම් නිවන් සුවයට පත්වන්න අප හැමදෙනාටම සියලු ශක්තියින් ලැබේවා. ඊට අපට උදව් කර සියලුම මේ මහත්මීන් මංගල මහත්මයා ඒ වගේ මේ තාක්ෂණයෙන් උදව් කරන හැමදෙනාටම ඉතාමත් නිදුක් නිරෝගී සුවපත් භාවය උතුම් නිවන් සුවය ධර්මාවබෝධය හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි හැම දිනාටම විශේෂයෙන්ම නිරෝගී සුවය නිරෝගී භාවය මේ වකවානුවේ කාටවත් අවශ්‍ය නිරෝගී භාවය කාටවත් හැමදාමත් අවශ්‍ය නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. මුදනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මුදනාටම